සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙන ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනයේ විෂය ඉගෙනන දරුවන්ට ඉගෙන ගන්න දරුවන්ට 10 11 වසර දරුවන්ට අපි දන්නවා දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ කේස් ස්ටඩිස් එකක් එනවා. ඒකේ ලකුණු 20ක ප්‍රශ්නයක් තියෙනවා. ගිය සතියේ පුතේ අපි කතා කරා ඒකේ වැදගත්ම මාතෘකාවක් 10 වසර තියෙන පාඩමක ව්‍යාපාර සංවිධාන. ඒ ව්‍යාපාර සංවිධාන පාඩමේ පුත අපි කතා කරා තනිපුද්ගල ව්‍යාපාර. මම හිතන්නේ ගොඩක් දරුවෝ එදා ප්‍රශ්න අහලා තිබ්බා, ඇහුවා, සජීවී සම්බන්ධ වුණා. තනිපුද්ගල ව්‍යාපාරයක දැක්කද අපි මම හිතන්නේ අපේ ආපු ප්‍රශ්නත් එක්ක අපි තේරුම් ගත්තා. මම පෞද්ගලිකව සමහර දරුවන් ඒ ව්‍යාපාරයේ තනිපුද්ගල කිව්වහම හරි ලේසි ව්‍යාපාරයක් හැටියට තමයි සැලකන්නේ. ඒක විභාගයට ලියා ගන්න පුළුවන් කියන එක තමයි තේරුම් ගත්තේ. නමුත් අපි එදා මම පෞද්ගලිකව දරුවන්ට තනිපුද්ගල ව්‍යාපාර කියන්නේ මොන වගේද? ඒ තනිපුද්ගල ව්‍යාපාරයක ලක්ෂණ කතා කරා පැහැදිලිවම. තනිපුද්ගල ව්‍යාපාරයක දරුවන්ට ගැටු වෙන කරුණු කීපයක්ම පනත සම්බන්ධ වෙන විදිය, ලියාපදිංචිය සම්බන්ධයෙන්, ලියාපදිංචිය අනිවාර්ය වේ, අනිවාර්ය නොවේ වෙන්නේ කොහොමද? ඒකට බලපාන පනතක් අපි කතා කරා 1918 අංක 6 දරන ව්‍යාපාර නාමාඥා පනත. පැහැදිලිවම දරුවන් ගොඩක් දායනෙක් ඉගෙන ගත්ත එක බලපාන විදිය, ලියාපදිංචි අනිවාර්ය වේ වෙන්නේ කොහොමද, අනිවාර්ය නොවේ වෙන්නේ කොහොමද කියන එක. ඒ වගේම තනිපුද්ගල ව්‍යාපාරයක අයිතිකරුගේ වගකීම පුතා අසීමිත වීම කියන එකේ පැහැදිලි අර්ථය අපි ඉගෙන ගත්තා. ඒ වගේම නීතිමය පුද්ගල භාවයක් නැත. ව්‍යාපාරයේ වෙළඳ නාමයට නීතිමය පුද්ගල භාවයක් නැත කියලා අපි ඉගෙන ගත්තා. ඒකේ තේරුම පැහැදිලිව අපි අපේ දරුවෝ ඉගෙන ගත්තා. ඒ නිසා ඊට පස්සේ අපි තනිපුද්ගල ව්‍යාපාරයක විශේෂයෙන් වාසි සහ අවාසි පුතා කතා කරා. එහෙනම් ඒ දැනුමත් එක්ක අද දවසේ අපි එකතු වෙනවා හවුල් ව්‍යාපාර. ගොඩක් දරුවන්ට හවුල් ව්‍යාපාරවලත් සමහර ගැටලු තියෙනවා, විශේෂයෙන් ලියාපදිංචියට බලපාන පනත. අපෙන් ෆස්ට් පේපර් එකේ පුතේ අහනවා තනි හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමට දාල පනත. හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීම, පවත්වාගෙන යාම, විසිරුව හැරීම. ඒකට බලපාන පනත මොකක්ද? එන්නේ වගේ ඔන්න ඔය පනත් දෙක ගොඩක් දරුවෝ පටල ගන්නවා. තනිපුද්ගල ව්‍යාපාරයකත් පුතා අපිට මතකයි ලියාපදිංචිය සම්බන්ධයෙන් අපි කතා කරා. මෙන්න මේ පනත අපි ඉගෙන ගත්තා. 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත. මේක පැහැදිලිවම ගිය සතියේ මම උදාහරණයක් නමක් අරගෙන ඇත්තටම ලියාපදිංචි අනිවාර්ය වේ වෙන්නේ කොන අවස්ථාවේදීද, නොවේ වෙන්නේ මොන අවස්ථාවේද කියන එක පැහැදිලිව තනිපුද්ගල ව්‍යාපාරේ කතා කරා. අද දවසේ අපි පුතා හවුල් ව්‍යාපාර ගැනත් ඒ විදිහටම කතා කරනවා. හවුල් ව්‍යාපාරයකත් ලියාපදිංචිය සම්බන්ධයෙන් මේ පනත තමයි බලපාන්නේ. හවුල් ව්‍යාපාරයකත් ලියාපදිංචිය සම්බන්ධයෙන් මේ පනත තමයි බලපාන්නේ. එතකොට විශේෂයෙන් හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීම, පවත්වාගෙන යාම, හවුල් ව්‍යාපාරයක් විසිරුව හැරීම, ඒ කියන සාධක වලට ප්‍රබල ලෙස බලපාන පනත තමයි 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත. ඒ වගේම හවුල් ව්‍යාපාරයකට ගොඩක් දරුවෝ පටල ගන්නවා. ගොඩක් දරුවෝ හිතන් ඉන්නේ හවුල් ව්යාපාරයට හැම සාධකයකටම බලපාන ප්‍රධාන පනත 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත. ඔක පුතේ මෙතන ඉන්න දරුවෙක් ඉදිරියේදී උසස් පෙළ කොමර්ස් කරොත් එහෙම ව්‍යාපාර අධ්‍යයනයේදී අපි ඉගෙන ගන්නවා මේ පනත තවත් පුළුල් ලෙස. ඒ කියන්නේ 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ පුතේ තියෙනවා තව 24 වෙනි වගන්තිය. සියලුම හවුල්කරුවෝ සමසමව ප්‍රාග්ධන යෙදිය යුතුයි. සියලුම හවුල්කරුවෝ සමසමව ලාභලා බෙදාගත යුතුයි. ඒ වගේ ගොඩාක් උපවගන්තිත් තියෙනවා. නමුත් සාමාන්‍ය පෙළ මට්ටමට මේකේ මූලික හරය හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීම, පවත්වාගෙන යාම, විසිරුව හැරීම. මෙන්න මේ පනත. ලියාපදිංචිට අදාළ පනත තමයි මේක. ඒ වගේම අපි දන්නවා පුතා හවුල් ව්‍යාපාර හවුලක් හට ගැනීමේදී අඩුම ගානේ අවමය දෙන්නේ කීන්ට ඕනේ. හවුල් ව්‍යාපාරයක තීරණය කරන සාධකයක් උපරිම සමාජික සංඛ්‍යාවක්. හවුල් ව්‍යාපාරයක අපි සමහර දරුවෝ දන්නවා මතක ඇති. හවුල් ව්‍යාපාරයක සිටිතු සමාජික සංඛ්‍යාව අවමය 2යි. උපරිමයේ 20යි. මේක
කියන්නේ මේ පනත එහෙම නෙමෙයි. මේ පනත කියන පොතේ හවුල් ව්‍යාපාර ආච්ඡාන් පනත නෙමෙයි. මේ හවුල් ව්‍යාපාරයක සිටි යුතු අවමය 2 සහ උපරිමයේ 20 කියන සාධකයේ නිර්මාණය වෙන්නේ මෙන්න මේ පනතේ. මොකද්ද පුතා මේ පනත 2007 අංක 7 දරන සමාගම් පනත. සමාගම් පනතේ තමයි හවුලක සිටිතු සමාජික සංඛ්‍යාව අවමය 2යි උපරිමය 20යි කියන එක තීරණය කරන්නේ. අන්න අපිට පළවෙනි ප්‍රශ්න පත්‍රය අපෙන් අහලා තියෙන විභාගෙදී හවුල් ව්‍යාපාරයක සමාජික සංඛ්‍යාව තීරණය කරන පනත අන්න 2007 අංක 7 දරන සමාගම් පනත. ඔන්න වගේ සාමාන්‍ය පෙළ මට්ටමේදී මූලිකම අදහස තමයි පුතා අපි දැනගන්න මේ පනත් එතකොට හවුල් ව්‍යාපාරයකට බලපාන නීතිමය අනපනත් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒකෙන් ප්‍රධාන වශයෙන් 4ක් තියෙනවා. ඒ වගේම තව එකක් තමයි 1840 අංක 7 දරන වංචා වැළැක්වීමේ ආඥා පනත. මෙන්න මේ පනත කොහොමද පුතා බලපාන්නේ? 1840 වංචා වැළැක්වීමේ ආඥා පනත. මේක හවුල් ව්‍යාපාර මෙයා පුතා මේ ආඥා පනත් ලංකාවේ නිදහස ලබා ගැනීමට පෙර අපි දන්නවා ශ්‍රී ලංකාව යටත් විත්‍යක් වශයෙන් පැවතුණා 1948 දක්වා. ඒ 1948ට පෙර බිහි වෙච්ච පනත් ඒ ආඥාවන් බ්‍රිතාන්‍ය රජුගේ ආඥාවන් යටතේ තමයි ක්‍රියාත්මක වෙච්ච පනත් බිහි වෙච්ච පනත්. එතකොට බලන්න නිදහස ලැබීමට පෙර 1948ට පෙර කිසියම් වර්ෂයක මුල තමයි මේ පනතේ වර්ෂය දාන්න. එතකොට 1840 කියන්නේ 1948ට පෙර එකක්නේ. බලන්න ආඥා පනත්. මේකත් එහෙමයි ආඥා පනත. හැබැයි ඒකත් ආඥා පනත. හැබැයි සමාගම් පනත ආඥා නැහැ. නිදහසට පසු 2007 කියන්නේ 1948ට පසු. එච්චර දුරට ඔයාලගෙන් අහන්නේ නැහැ. නමුත් අපි ඒක ධර්මයට වැදගත් වෙයි කියලා හිතනවා. එහෙමනම් හවුල් ව්‍යාපාරයකට බලපාන මේ පනත තාම මේ 1840 මේ කාලේ රුපියල් 1000ක වටිනාකම. මොකද්ද මේකේ අදහස පුතා? ආරම්භක ප්‍රාග්ධනය රුපියල් 1000ට වඩා වැඩි නම් ලිඛිත ගිවිසුමකින් ඇරඹිය යුතුයි. හවුල්කරුවෝ දෙන්නෙක් හෝ 20ක් අතර පරාසය තුල හවුල් ව්‍යාපාරය පටන් ගද්දී ආරම්භක ප්‍රාග්ධනය රුපියල් 1000ට වඩා වැඩි නම් ලිඛිත ගිවිසුමකින් ඇරඹිය යුතුයි. ඒ කියන්නේ ඒ කාලේ රුපියල් 1000ක් කියන්නේ දැන් අපිට විශාල අගයක් වගේ. ගැටුම් ඇති වෙන්න පුළුවන්. හරි අපි ඉදිරියේදී කතා කරනවා හවුලක් හට ගන්න පුළුවන් ප්‍රධාන ක්‍රම 3ක් තියෙනවා. ඒකෙන් වඩා විධිමත් ක්‍රමය මොකද්ද? ඒකේ තියෙන වැදගත්කම මොකක්ද? අන්න අපිට විභාගෙදී අහන දේවල්. එහෙනම් මේ ටික ගැනත් එක්ක හවුල් ව්‍යාපාරයක ක්‍රියාකාරී මට්ටමට බලපාන ප්‍රධාන පනත හවුල් ව්‍යාපාර ආඥා පනත. එහෙනම් පුතාලා අපි අද දවසේ පටන් ගන්න පාඩම තමයි හවුල් ව්‍යාපාර. ගිය සතියේ ඉගෙන ගත්ත තනිපුද්ගල ව්‍යාපාරයක ඒ සජීවී දර්ශන ටික බලන්න බැරි වෙච්ච දරුවන්ට අන දැන් අපේ ආයතනයේ YouTube නාලිකාව හරහා Earls Education YouTube නාලිකාව හරහා බලන්න පුළුවන් මේකේ මුල් සතියේ කරපු තනිපුද්ගල ව්‍යාපාරයක මූලික ටික. ඒක බලපු ළමයින්ට මේක සම්බන්ධ වෙනකොට තව හොඳ දැනුමක් ලැබෙනවා. එහෙනම් අද දවසේ මුලින් ඉඳන් පැහැදිලිව පොතේ අපි කතා කරලා මොනවද හවුල් ව්‍යාපාර. එහෙමනම් අපි පාඩමට සම්බන්ධ වෙනවා. හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන්. හවුල් ව්‍යාපාරවල සාමාන්‍ය පෙළ හැමදාම ප්‍රශ්න පත්‍රවල ෆස්ට් පේපර් එකේ සෙකන්ඩ් පේපර් එකේ සම්පූර්ණම ප්‍රශ්න කීපයක්ම අහලා තියෙනවා. විශේෂයෙන් 50 ගැන අපි දැනගන්න ඕනේ. එහෙමනම් අපි පාඩම පටන් ගන්නවා හවුල් ව්‍යාපාර ගැන. හවුල් ව්‍යාපාරයක අපිට ගොඩක් ලට පුතා නිර්වචනයක් ලියන්න එනවා. ඒ හවුල් ව්‍යාපාර නිර්වචනය පැහැදිලි කිරීම තුළ දැන් මම කිව්වා පුතාලට සිටීතු අවම ගාන අවමය 2යි උපරිමය 20යි. ඒ පරාසය තුළ එතකොට පුද්ගලයන් කීප දෙනෙක් එක් රැස් වෙනවා. හරිද? ඒතර අර මම කිව්වන්න 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත තමයි හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන විදිහ.
හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන විදිය, හවුල් ව්‍යාපාරයක් විසිරුවා හරින විදිය. විසිරුවා හරිනවා කියන එකේ අදහස පුතා උදේට ව්‍යාපාරය විවෘත කරලා හවසට වහන එක නෙමෙයි. ව්‍යාපාර කරගෙන යන්න බැරි වෙලා, ව්‍යාපාරේ බංකොලොත් වෙලා, ව්‍යාපාර කරන් යන ඉස්සරහට හැකියාවක් නොමැති නිසා සම්පූර්ණයෙන්ම බාහිර ණයතුරු පියවලා ව්‍යාපාරයේ සම්පූර්ණයෙන් වහලා දාන එකට අපි කියනවා හවුල් ව්‍යාපාරය විසිරුවා හැරීමක් කියලා. හරි. එහෙනම් හවුල් ව්‍යාපාර නිර්වචනය තුල පුතා කියවෙන්න ඕනේ අපේ මාකිස් ස්කීම් එක අපෙන් බලාපොරොත්තු වෙන වචන කීපයක් තියෙනවා. පුද්ගලයන් කීප දෙනෙක් ඉන්නවා කියන එක පැහැදිලිනේ. 2:27 කියන්නේ පුද්ගලයන් කීප දෙනෙක් ඉන්න ඕනේ. ලාභ ලැබීමේ පරමාර්ථයක්. හරිද? හවුල් කරුණ අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය. අන්න අපිට අහන්න පුළුවන් හවුල් ව්‍යාපාරයක නිර්වචනය පනතට අනුව ඊට පස්සේ පනත තුල තියෙන ප්‍රධාන මූලික වෙන සංකල්ප මොනවද? පුද්ගලයන් කීප දෙනෙක් ඉන්න එක, හවුල් මේ ඒ වගේම ඊළඟට ලාභ ලැබීමේ චේතනාවක් සහ එකිනෙකා මත අන්‍යෝන්‍ය බැඳීමක් තියෙනවා. හරි. එමනම් පුතේ අපි හවුල් ව්‍යාපාරයක නිර්වචනය බලමු. ලාභ ලැබීමේ අරමුණින් පොදුවේ පවත්වාගෙන යන පුද්ගලයන් අතර පවත්නා සම්බන්ධතාවය හවුල් ව්‍යාපාරයක් ලෙස හැඳින්විය හැකිය. ලාභ ලැබීමේ අන්න දැන් මේ නිර්වචන තුල අපෙන් අහනවා මේක තුල තියෙන ප්‍රධාන සංකල්ප මේකේ හරයන් මොනවද? නිර්වචන තුල අන්තර්ගත ප්‍රධාන කරුණු දෙකක් ලියන්න. ලාභ ලැබීමේ අරමුණ කියන එක, පොදුවේ පවත්වාගෙන යන එක, පුද්ගලයන් ඉන්න එක, හවුල් කරු අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය. ඔන්න ඔය කරුණු ටික මතක තියාගන්න. මෙන්න මේකට බලපාන බණත තමයි පුතාලා මම අර ඉස්සෙල්ලා කිව්වේ. මෙන්න මේකට බලපාන බණ තමයි මෙන්න මෙහෙම මම අර කිව්ව පනත මොකද්ද? 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත මේකට අනුව තමයි නිර්වචනය ගොඩනැගිලා තියෙන්නේ. ලාභ ලැබීමේ අරමුණෙන් පොදුවේ පවත්වාගෙන යන පුද්ගලයන් අතර පවත්නා සම්බන්ධතාවය හවුල් ව්‍යාපාරයක් ලෙස හැඳින්වේ. හරි. අපි ඉදිරියට යනවා මෙතනින්. එතකොට මේ නිර්වචනය පුතාලට ලේසි මතක තියාගන්න පුළුවන්. අර වැදගත් වෙන කරුණු ටික අපි අවධානය යොමු කරන්න ඕනේ. එහෙමනම් අපි ඊළඟට යනවා. මෙන්න මෙහෙම මුලින් ඉඳන්ම මම නැවත පැහැදිලි කිරීමක් කරනවා. අන්න හවුල් ව්‍යාපාරයකට බලපන් ලබන අනපනත් මම පාඩම පටන් ගන්න පෙර පුතාලට කියලා දුන්නා. හවුල් අපිට හේතු දැනගන්න වෙනවනේ. අපිට ආසන්න විභාග ප්‍රශ්න පත්‍ර පළවෙනි ප්‍රශ්න පත්‍ර බැලුවොත් පුතාලට දකින්න හම්බ වෙනවා. ඒ වගේම දෙවෙනි පේපර් එකේ ලකුණු 20 ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ කේස් ස්ටඩීස් එක තුලදී හවුල් ව්‍යාපාරයකට සම්බන්ධ කේස් ස්ටඩීස් එකක් නම් හේතුව දීලා අහනවා. ඒකට දල පනත මොකද්ද? නැත්නම් පනත නම් කර ඒ ඡේදයෙන් ලියන්න කියනවා. ඒකට දල හේතුව මොකද්ද කියලා. මම ඔයාලට පැහැදිලි කිරීමක් කරා. ඒ පනත් ටික තමයි පුතා මේ තියෙන්නේ. මෙන්න පළවෙනි පනත. 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත. මම මේක දාන්න කලිමුත් පැහැදිලි කිරීමක් කරා. දැන් පුතාලට මතක තියාගන්න ඕනේ මොකද්ද? මේ පනත කොහොමද හවුල් ව්‍යාපාර වලට බලපාන්නේ? හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යාම ඒ වගේම හවුල් ව්‍යාපාරයක් මම මෙතන ඉදිරියෙන් ඔයාලට පැහැදිලි කිරීමක් කරනවා කෙටියෙන්. හවුල් ව්‍යාපාරයක් පවත්වා ගැනීම හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීම, හවුල් ව්‍යාපාරයක් පවත්වා ගැනීම, හවුල් ව්‍යාපාරයක් විසිරුවා හැරීම. ඔන්න කෙටියෙන් පුතාලා මතක තියාගන්න. හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීම, පවත්වාගෙන යාම, විසිරුවා හැරීමට බලපාන ප්‍රධාන පනත තමයි 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත. ඊළඟට පුතාලා අපි එනවා ඊළඟ පනතට. ඊළඟ පනතට දෙවෙනි එක 1918 අංක 6 දරන ව්‍යාපාර නාමාඥා පනත. 1918 අංක 6 දරන ව්‍යාපාර නාමාඥා පනත. අපිත් එක්ක පළවෙනි දවසේම සම්බන්ධ වෙච්ච දරුවන්ට මතක ඇති මේ පනත ගැන මම පුළුල් ලෙස විග්‍රහ කිරීමක් කරා. තනිපුද්ගල ව්‍යාපාරයක ලියාපදිංචි අනිවාර්ය වේද නොවේද කොහොමද ඒක බලපාන්නේ? අපි ඉගෙන ගත්තා. තනිපුද්ගල ව්‍යාපාරිකයාගේ සම්පූර්ණයෙන් ව්‍යාපාරය පටන් ගන්නවා නම්
ලියාපදිංචි අනිවාර්ය නොවේ. නමේ කොටසකින් හරි හදපු නමකින් හරි පටන් ගන්නවා නම් නැත්නම් ව්‍යාජ නමක් අපි අලුත්ම නමට සම්බන්ධ නැති වෙනත් නමකින් අපි පටන් ගන්නවා නම් ලියාපදිංචි අනිවාර්ය වේ. මේක හවුල් ලියාපදිංචියට බලපානවා ඉදිරියේදී උදාහරණ සහිතව මම පැහැදිලි කරන්නම්. එහෙනම් මේ දෙවෙනි පනත බලපාන්නේ පුතාලා දන්නවා. එතකොට ලියාපදිංචිය අනිවාර්ය වේද නොවේද කියන එකට. එහෙමනම් තුන්වෙනි එක 2007 අංක 7 දරන සමාගම් පනත. අන්න සමහර දරුවන් හිතන් ඉන්නේ සමහර පුද්ගලයන් හිතන් ඉන්නේ සමාගම් පනත බලපාන්නේ සමාගම් වලට විතරයි. අපි ඉදිරියේදී ඉගෙන ගන්නවා සීමා සහිත පෞද්ගලික සමාගම්, සීමා සහිත පොදු සමාගම් කියන විශේෂයන් දෙක. පොදු සමාගම් වලත් කොටස් දෙකක් අපි ඉගෙන ගන්නවා. ලයිස්තුගත වූ සමාගම්, ලයිස්තුගත නොවූ සමාගම්. එතකොට මේ සමාගම් පනත තමයි වගන්තික තියෙන්නේ. හවුල් ව්‍යාපාරයක සිටිතු සමාජික සංඛ්‍යාව උපරිමය 20කට නොවැඩිය යුතුය. එතකොට හවුල් ව්‍යාපාරයක සමාජික සංඛ්‍යාව තීරණය කරන පනත මොකද්ද? 2007 අංක 7 දරන සමාගම් පනත. ඊළඟට තව පනතක් තියෙනවා 1840 අංක 7 දරන වංචා වැළැක්වීමේ ආඥා පනත. මේක මම ඔයාලට කිව්වා තාම මේම වර්තමානයේ පුතාලා අපි දන්නවා රුපියල් 1000ට ගෙදරකට අවශ්‍ය භාණ්ඩ දෙකක් ගන්නකොට 1000 මදි වෙනවනේ. මේ 1840 ගන්න. මොකද්ද මේ කියන්නේ? මොකද පුද්ගලයන් ලාභ ලැබීමේ චේතනාවෙන් ව්‍යාපාරය පටන් ගත්තාම සමහර විට කටවචනට ව්‍යාපාරය පටන් ගන්නවා. අධික ලෙස ලාභ ලබනවා. ඒ ලාභේ බෙදා ගන්න බැරුව හවුල්කරු අතර මතකෙටුම් ඇති වෙනවා. එතකොට හවුල් ව්‍යාපාර නිකම්ම බංකොලොත් වෙනවා, වැහිලා යනවා. ඒක වළක්ව ගන්න හොඳ ක්‍රම මොනවද? අපි ඉස්සරහදී කතා කරනවා. එතකොට මේ පනත ගෙනලා තින්නේ ඒ කාලේ තමයි මොකද්ද? ආරම්භක ප්‍රාග්ධනය රුපියල් 1000ට වඩා වැඩි නම් ලිඛිත ගිවිසුමකින් ආරම්භිය යුතුය. ඒ කාලේ හැට එතකොට රුපියල් 1000 ගෙන කොච්චර වටිනාකමක්ද? 1840 ආරම්භක ප්‍රාග්ධනය රුපියල් 1000ට වඩා වැඩි නම් ලිඛිත ගිවිසුමකින් ආරම්භිය යුතුය. ඒක ලිඛිතව සාක්ෂියක් ඔප්පු කරන්න තියෙනවා. ටිකක් කල් ගියාට පස්සේ හවුල් ව්‍යාපාරයේ ලාභ බෙදා ගැනීම සම්බන්ධයෙන් හරි තීරණ ගැනීම සම්බන්ධයෙන් හරි කෙනෙකුට ගැටලුවක් ආවොත් අන්න ලිඛිත සාක්ෂියක් තියෙනවා. ඒතර නෑ බෑ කියන්න බෑනේ. නමුත් තව ක්‍රම තියෙනවා හවුල් ව්‍යාපාර හටගන්න පුළුවන් ක්‍රම. සමහර ඒවා සාර්ථකයි, සමහර ඒවා අසාර්ථකයි. ඒ නිසා අපි ඉදිරියේදී ගැන කතා කරමු. එහෙනම් පුතේ හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් බලපාන මේ 50 ටික හොඳට මතක තියාගන්න. හැමදාම මේ 52 හතරෙන් දෙකක් තුනක් ගැනවත් කොහේ හරි අපිට ප්‍රශ්නයකදී තියෙනවා. හරි. එහෙමනම් අපි ඊළඟට ඉදිරියට යනවා. හවුල් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ඊළඟට ඉදිරියට යනවා. මොකද්ද? හවුල් ගිවිසුම. ඔයාලා අහලා ඇති මෙන්න මෙහෙම කරුණු දෙකක්. ඔයාලා අහලා ඇති මෙන්න මෙහෙම කරුණු දෙකක්. මොනවද ඒ කරුණු දෙක? එකක් හවුල් ගිවිසුම. හවුල් ගිවිසුම. හවුල් ගිවිසුම. තව එකක් අහලා ඇති හවුල් ඔප්පුව. හවුල් ඔප්පුව. මෙන්න මේ ඔප්පුවට තව ඉහළ වචනය තමයි හවුල් ව්‍යවස්ථාවලිය. ව්‍යවස්ථාවලිය. මේක දෙකක්. හරි? මෙන්න මෙතන තමයි මම අපේ කිව්වේ දරුවෝ සමහර අය වරද්ද ගන්නවා. හවුල් ගිවිසුම සහ හවුල් ඔප්පුව. ගිවිසුමක් කියන එක ගැන කතා කරනකොට පුතාලා ගිවිසුම අපිට ඇති ඒ පුද්ගලයන් අතර ඇති වෙන එකඟතාවයක්නේ. ඒ කියන්නේ සම්මුතිය. ඒක විවිධ ආකාර කීපයකට ඇති වෙන්න පුළුවන්. හරිද? හවුල් ව්‍යාපාරයක් හට ගැනීමේදී හවුල්කරු ටිකක් එකතු වෙලා මොනවා හරි පදනමක් යටතේ හවුල් ව්‍යාපාරයක් ඇති කරගන්න මූලික සාධක කරගන්නවා. ඒ කියන්නේ ඒක හවුල් ගිවිසුමක්. ඒ සම්මුතියක්, එකඟතාවයක්. හැබැයි මේකෙදී පුතාලා විශේෂයෙන් මතක තියාගන්න ප්‍රධාන හවුල් ගිවිසුමක් ඇති විය හැකි ආකාර තුනක් තියෙනවා. හවුල් ගිවිසුමක් ඇති විය හැකි ආකාර තුනක් තියෙනවා. එකක් තමයි වාචිකව.
තව එකක් තමයි ලිඛිතව. ලිඛිතව. තව එකක් තමයි ව්‍යංගය. ව්‍යංගය. ඒ කියන්නේ මුල් කාලේ දැනටත් අපේ සමහර ව්‍යාපාරිකයෝ එහෙම කර සහෝදර කීප දෙනෙක් එකතු වෙලා කට වචනෙට. ඒ කියන්නේ වාචිකව කට වචනෙන් අපි ටික කතා වෙනවා. අපි 4-5 දෙනෙක් කතා වෙනවා. රයි අපි මෙහෙම ප්‍රාග්ධනේ දාමු. මම ලක්ෂ 2ක් දාන්නම්. ඔයා ලක්ෂ 3ක් දාන්න. නැත්තම් සමානව අපි ඔක්කොලම ලක්ෂ 2 දාලා අපි හවුල් ව්‍යාපාරය පටන් ගමු. ලාභත් අපි සමානව හෝ කිසියම් පදනමකට බෙදාගමු. අපි ටික එකතු වෙලා හවුල් ව්‍යාපාරය කරගෙන යමු. හරි? එන්නේ එහෙම ඒ ක්‍රමයට අපි කියන පුතා වාචිකව. හැබැයි ওই වාචික ක්‍රමේ අදටත් සමහර මිනිස්සු සමහර හවුල් ව්‍යාපාර පුතාලා තියෙනවා මේ වාචිකව පටන් ගත්ත හවුල් ව්‍යාපාර. ඒ විශ්වාසය මතනේ යන්නේ. මේක අපේ ගොඩක් මිනිස්සු ලාභය අලාභය මතනේ විනාශ වෙන්නේ. එහෙම සාර්ථක ව්‍යාපාරයක් තියෙනවා අසාර්ථක වෙච්ච ව්‍යාපාරයක් තියෙනවා. අසාර්ථක වෙච්ච ව්‍යාපාර වැඩි. ඒ වගේම හවුල් කියන්නේ ගිවිසුමක් ඇති වෙන්න පුළුවන් තව ක්‍රමයක් තමයි පුතා ලිඛිතව. ලිඛිත ගිවිසුමක්. ලිඛිතව හවුල් ව්‍යාපාරය යන්න ABC හවුල්කරුවෝ ලක්ෂ මෙච්චර ප්‍රාග්ධනේ දානවා ලාභ මෙහෙම බෙදා ගන්නවා එක හවුල්කරුවෙක් මේක කළමනාකරණය කරනවා ගිණුම්ගත කරනවා තව කෙනෙක් හවුල් ව්‍යාපාරයේ තීන්දුව తీරන ගන්නේ කොහොමද සියලුම හවුල්කරුවෝ එකක වෙන්න ඕනද ගොඩාක් දේවල් ලිඛිතව අපි ලියනවා ලියලා ඉවර වෙලා ඒ ඉන්න සියලුම හවුල්කරුවෝ 2-20ත් අතර හවුල් ව්‍යාපාරේ ඉන්න පුළුවන් අවමේ 2යි උපරිම 20යි ඒ හැම හවුල්කරුවෙක්ම එකතු වෙලා සාකච්ඡා කරලා එකඟ වෙලා ලිඛිතව ගිවිසුමක් ඇති කර ගන්නවා. හවුල්කරුවෝ අස්සම් කරනවා. එතකොට අන්න ඔප්පු කරන්න සාක්ෂියක් තියෙනවා. ඒ තව ක්‍රමයක්. තව ක්‍රමයක් පුතාලා තියෙනවා ව්‍යංගයෙන්. ව්‍යංගයෙන් කියන්නේ ඇඟවීමෙන්. ඇඟවීමෙන්. හැබැයි ප්‍රායෝගිකව 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ හවුලක් හටගත හැකි ආකාර කියලා පදනම් 3ක් දීලා තිනවා වාචිකව ලිඛිතව ව්‍යංගයෙන් ඇඟවීමෙන් ඔන්න කීප දෙනෙක් ව්‍යංගයෙන් අංග චලන වලින් ඇඟවීමෙන් හවුල් ව්‍යාපාරය පටන් ගන්න පෙන්눔 කරනවා නමුත් ප්‍රායෝගිකව ඇත්තටම ව්‍යාපාරික ලෝකයේ තුල ඇඟවීමෙන් හැමදේම කරන්න බෑනේ නේ එතකොට එකත් එක හැබැයි ඉතින් මෙහෙමයි මෙතන දැන් පනද තියෙන්නේ හවුලක් හට ගන්න ආකාර කියලානේ හවුලක් හට ගැනීම කියන්නේ පුද්ගලයන් දෙන්නෙක් අතරව හරි කීප දෙනෙක් අතර එකඟතාවයක් පළ කිරීම. අපි මොන හරි සංඥාමය දෙයක් භාවිතා කරනවා තව කෙනෙක් එක තේරුම් ගන්නවා. එතන ඇවිල්ලා එකඟතාවය. හරි? පාරේ යන කලර් ලයිට් එක තුල අපි රීදුරෙක් නම් ඒ අනුව අපි කටයුතු කරනවා. ඒ වර්ණය අනුව අපි මොකද්ද කරන්න ඕනේ කියන එක තීරණය කරනවා. පොදුවේ ලෝකයේ ඔක්කොලාම එකම ඒ වර්ණ තුනේ අදහස තේරුම් ගන්නවා. එතකොට ඒක තේරුම් ගත්ත කියලා අපිට අපි ලයිට් පත්තු කරන්න යන්නේ නැහැ. නමුත් එකඟතාවයක් ඇති වෙනවා. එතනදිත් එකත් ඇවිල්ලා වෙනත්ම එකඟතාවයක්. එතකොට පුතාලා දැනගන්න ඕනේ හවුල් ගිවිසුමක් ඇති වෙන්න පුළුවන් ආකාර නැත්නම් හවුලක් හට ගන්න පුළුවන් ආකාර 3ක් තියෙනවා. ඒකක් තමයි වාචිකව, ලිඛිතව, ව්‍යංගයෙන් කියන්නේ ඇඟවීමෙන්. හරිද? ඊට පස්සේ පුතා ඊළඟට අපි එනවා හවුල් ඔප්පුව හේවත් හවුල් ව්‍යවස්ථාවලිය. අර මං කිව්වේ මෙන්න මේ අංක දෙක මෙන්න මේ අංක දෙක යටතේ මෙන්න මේ හවුල් ඔප්පුව කියන එක තමයි වඩා ප්‍රායෝගික වෙන්නේ පාර්ට්නර්ෂිප් ඩීඩ් එක. ලිඛිතව සියලුම හවුල් ව්‍යාපාරය පටන් ගැනීමේදී අවශ්‍ය වෙන තොරතුරු පවත්වාගෙන යාමේදී විසිරුවා හැරීමේ සියලුම ක්‍රම පිළිබඳව සාකච්ඡා කරලා සියලුම හවුල්කරුව කැමති වෙලා හැම වගන්තියක්ම ඔක්කොම ලිඛිතව සටහන් කරලා සියලුම හවුල්කරුව ඒ ඉස්සරහින් අත්සන් කරනවා ඒක තවත් වඩා හොඳ ලියවිල්ලක් බවට පත් වෙන්න නොතාරිස්වරයෙක් යටින් සහතික කරනවා ඒ ඔරිජිනල් එක හවුල් ව්‍යාපාරයේ තියෙනවා හැම හවුල්කරුවෙකුට මේකේ පිටපතක් දෙනවා එතකොට ඉදිරි කාලයක මැද ව්‍යාපාරයේ මට්ටමක තියෙනකොට කිසියම් හවුල්කරුවෙක් ගැටුමක් ඇති කරගද්දී අන්න හවුල් ඔප්පුවේ එකට විසඳුම තියෙනවනේ. එතකොට මොකොත් ඔහුට විරුද්ධ වෙන්න බෑ. නැත්තම් අකමැති වෙන්න බෑ. හරි? ඒ නිසා මේ හවුල් ඔප්පුව කියන එක ලිඛිතව ආරම්භන එකක්. ඒක ලිඛිතව සියලු තරුණ ටික ලියලා ඉවර වෙලා සෑම හවුල්කරුවෙක්ම අස්සම් කරලා නොතාරිස්වරයෙකු සහතික කරන නිසා පොදුවේ පිළිගන්න නීති පද්ධතියක්. ඒ ව්‍යාපාරයට බලපාන ව්‍යවස්ථාවලිය බවට පත් වෙනවා. ඒ නිසා
හවුල් ඔප්පුවටම කියන්න පුළුවන් තව නමක් තමයි හවුල් ව්‍යවස්ථාවලිය. එහෙමනම් අපි පුතාලා මේක පැහැදිලිව නැවත බලමු. හවුල් ගිවිසුම සහ හවුල් ඔප්පුව. ඔය දෙක අතර තියෙන වෙනස තේරුම් ගන්න. හවුල්කරුවන් අතර ඇති කරගන්න එකඟතාවයක් හවුල් ගිවිසුම ලෙස හැඳින්වෙනවා. මොනවා හරි පදනමකට එකඟතාවයක් ඇති කරගන්න. ඒක ලිඛිතද වාචිකද ව්‍යංගයෙන්ද කියන එක ප්‍රශ්නයක් නැහැ. පොදුවේ එකඟතාවයක් ඇති කර ගැනීමේ ක්‍රමවේදය අපි ගිවිසුමක් හැටියට සම්මුතියක් හැටියට අපි සලකනවා. එහෙමනම් අර මං කිව්ව විදිහට පුතා අන්න විභාගෙදී අහනවා හවුල් ගිවිසුමක් ඇති විය හැකි ආකාරය. ඔයාලට මම පැහැදිලි කිරීමක් කරා පුතාලා. එකක් තමයි වාචිකව. තව එකක් තමයි ලිඛිතව. තව එකක් තමයි හැඟවීමෙන්. මේක ඇඟවීමෙන් කිව්වත් හරි ව්‍යංගයෙන් කිව්වත් හරි. මෙන්න මේ ක්‍රම තුලින් වඩා වැදගත් වෙන ක්‍රමය තමයි ඔයාලට දන්නවා ලිඛිත වැරඹුවාම සාක්ෂියක් වශයෙන් තියෙනවා අනිත් ක්‍රම දෙකට වැඩිය. එහෙනම් හවුල් ගිවිසුමක් ඇති විය හැකි ආකාර ප්‍රධාන ක්‍රම තුන වාචිකව ලිඛිතව ව්‍යංගයෙන් හෙවත් ඇඟවීමෙන්. හරි. ඊට පස්සේ පුතාලා මෙන්න මෙහෙම මම අමතරෙන් ඔයාලට දක්වනවා මෙන්න මෙහෙම එකක්. හවුල් ව්‍යාපාරයක් ලිඛිත ගිවිසුමක් යටතේ ආරම්භ වන්නේ නම් එම ලිඛිත ගිවිසුම හවුල් ඔප්පුවක් ලෙස හැඳින්වේ. මම මේකටම තමයි පුතාලට කිව්වේ ඉස්සෙල්ලා තව නමක් හවුල් ඔප්පුව හෙවත් හවුල් ව්‍යවස්ථාවලිය. මෙහෙම අරඹීමට නීති වශයෙන් සාධකයකුත් වෙනවා. ආරම්භක ප්‍රාග්ධනය රුපියල් 1000ට වඩා වැඩි නම් ලිඛිත ගිවිසුමකින් අරඹී යුතු කියලා කියනවා. මොකක්ද ඒකට කියන පනත පුතාලා 1890 හවුල් ව්‍යාපාර ආඥා 1840 වංචා වැළැක්වීමේ ආඥා පනත. හරි. දැන් එතකොට ඔන්න පැහැදිලි කරගන්න. ඊළඟට අපි එනවා හවුල් ව්‍යාපාරික ලක්ෂණ. ඔන්න එතකොට අපි තනි පුද්ගල ව්‍යාපාර ගැන ගිය සතියේ අපි කතා කරාම ඒකේ ලක්ෂණවල අදාළ වචන වල පැහැදිලි කිරීම හොඳ ආකාරයෙන් මම පැහැදිලි කිරීමක් කරා. ගොඩක් දරුවන්ට හොඳ දැනුමක් ලැබුණා. ඒකත් එක්ක ඒ තනි පුද්ගල ව්‍යාපාරයේ සමාන ලක්ෂණ සමාන ඒවා හවුල් ව්‍යාපාරවලත් තියෙනවා. මේකෙත් ඒ ලක්ෂණ ටික අපි පැහැදිලිව ඉගෙන ගමු. අපිට එහෙනම් අයිතිය අපි ගිය සතියේ ඉගෙන ගත්ත පුතාලා මොකද්ද? ව්‍යාපාරයකට අයිතිය ලැබෙන්නේ කිසියම් පුද්ගලයෙක් ප්‍රාග්ධනයක් යෙදුවහම. සේවකයෙක් කියන්නේ අයිතිකරුවෙක් නෙමෙයි. ප්‍රාග්ධනයක් යෙදූ ඕනෑම කෙනෙක් ඒ ව්‍යාපාරයේ අයිතිකරුවෝ. අපි දන්නවා හවුල් ව්‍යාපාරයක අවමය 2යි උපරිමය 20යි. එහෙමනම් අයිතිය හවුල්කරුවන් සතුය. ඉන්නේ 5යි නම් 5 දෙනාම ප්‍රාග්ධනයේ යෙදුවා නම් 5 දෙනාම හවුල්කරුවන් බවට පත් වෙනවා. අයිතිකරුවන් බවට පත් වෙනවා. එවනම් දෙවෙනි ලක්ෂණය සමාජික සංඛ්‍යාව අවමය 2යි උපරිමය 20යි. මම ඉස්සෙල්ලත් පැහැදිලි කිරීම කරා. මෙන්න මේ සමාජික සංඛ්‍යාව තීරණය කිරීමට බලපාන පණ තන්න විභාගයේදී අපිට අහනවා බස් පේපර් එකේ 2007 අංක 7 දරන සමාගම් පනත. ගොඩක් දරුවන් හුරුලා තින්නේ හවුල් ව්‍යාපාර ගැන මොන හරි ප්‍රශ්නයක් අහුවොත් අපි අහලා තියෙන්නේ හවුල් ව්‍යාපාර ආඥා පනතට මතක තියෙන ඒකට තමයි හැම එකටම ගහන්නේ. සමාජික සංඛ්‍යාව තීරණය කරන්නේ 2007 අංක 7 දරන සමාගම් පනතෙන්. ඊළඟට අපි තුන්වෙනි ලක්ෂණයට එනවා. ප්‍රාග්ධනයේ හවුල්කරුවන් විසින් යොදවයි. ඔය ටික ගැන ලොකු පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ දරුවන් දැනටමත් මේවා ගැන අවබෝධයක් තියෙනවා. මොකද මේවා මූලික ලක්ෂණ. අවශ්‍ය ටික මම පැහැදිලි කිරීමක් කරන්නම්. ඊළඟට ලියාපදිංචිය. ලියාපදිංචිය අනිවාර්ය නොවේ. අන්න පුතේ අපි ඉගෙන ගන්නවා. ගිය සතියේ තනි පුද්ගල ව්‍යාපාර ගැනත් අපි ඉගෙන ගත්තා ලක්ෂණයක් හැටියට ලියාපදිංචිය අනිවාර්ය නොවේ. නමුත් අනිවාර්ය වන අවස්ථාවක් ඉගෙන ගත්තා. මම පුතාලා මෙන්න මේක නැවත පැහැදිලි කරන්නම්. හවුල් ව්‍යාපාර වලටත් ඒක බලපාන විදිහ. මම මේකේ බෝඩ් එකේ චුට්ටක් ඉඩ ගන්නම්. මෙන්න මෙහෙම. ලියාපදිංචිය සම්බන්ධයෙන්. ලියාපදිංචිය සම්බන්ධයෙන්. එතකොට ලියාපදිංචි සම්බන්ධයෙන් 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත
right ඔන්නෝක තියෙනවා. තනි පුද්ගල ව්‍යාපාරයකටත් මේ පනත හැසිරෙන විදිහ අපි පැහැදිලිව ඉගෙන ගත්තා. හවුල් ව්‍යාපාරවලට කොහොමද? පුතාට ලක්ෂණය මතකද ඔයාලට? හවුල් ව්‍යාපාරයකත් ලියාපදිංචි අනිවාර්ය නොවේ. මේකෙදිත් අනිවාර්ය නොවේ කිව්වට අනිවාර්ය වෙන අවස්ථාව මම පොදු උදාහරණ දෙකක් ගන්නම්. එක පුද්ගලයෙක් ඉන්නවා අපි හිතමු ජගත් පීරිස්. ජගත් පීරිස්. තව පුද්ගලයෙක් ඉන්නවා නිරෝෂා ලක්මාලි. ජගත් පීරිස් සහ නිරෝෂා ලක්මාලි මේ දෙන්න එකතු වෙලා ආපන ශාලාවක් පටන් ගන්න යනවා. මේ එක පුද්ගලයෙක්ගේ නම සම්පූර්ණ නම පුතාලා ජගත් පීරිස්. අනිත් පුද්ගලයාගේ නම නිරෝෂා ලක්මාලි. මේ දෙන්න එතකොට හවුල් ව්‍යාපාරයකනේ අවු මේ දෙන්නයිනේ. මේ දෙන්න එකතු වෙලා පුතා ආපන ශාලාවක් පටන් ගන්න යනවා. එතකොට මෙයාලගේ ආපන ශාලාවට නම දාන්න පුළුවන් කොහොමද? ජගත් පීරිස් හා නිරෝෂා ලක්මාලි ආපන ශාලාව. කොහොම දාන්න පුළුවන්? බැයිද දාන්න පුළුවන්. නමුත් එහෙම දිග දෙන්නේ කියනනම් කොහොමද දැම්ම කියන්නකො? 20ක් ඉන්න හවුල් ව්‍යාපාරයක හවුල් කරුවන්ගේ ඔක්කොගේම නම් ටික ගත්තාම බෝඩ් එකේ කියනකොට ව්‍යාපාරය හවස වහලා. ඒ නිසා අපි හිතමු මෙයාලගේ නමේ සම්පූර්ණම යොදන්න බෑ කියන එක නෙමෙයි අදහස. ඒ කියන්නේ යොදන්න පුළුවන්. මෙන්න මෙහෙම හවුල් කරුවන්ගේ සම්පූර්ණමින් අරඹනවා නම් ලියාපදිංචි අනිවාර්ය නොවේ. පැහැදිලිද? හවුල් කරුවන්ගේ සම්පූර්ණමින් අරඹනවා නම් ලියාපදිංචි අනිවාර්ය නොවේ. හැබැයි මෙහෙම එකක් එනවා. මේක දිග වැඩි නිසා මෙයාලා ගන්නවා මෙහෙම. මේකේ මුල් කොටස ජගත් නිරෝෂා ආපන ශාලාව. ජගත් නිරෝෂා ආපන ශාලාව. නැත්තම් මේකලෙන් තවත් කෙටි කරලා ජගත් නිරෝ ආපන ශාලාව. ඔයගේ තේරෙන පුතාලා මේකේ තව අපිට හදන්න පුළුවන්. හරිද? අයිතිකරු ළඟ හිටියනම් අපිට ගහනවා. හරි? මේකේ තව නම් බොල පුතා. හරිද? මේ කෙටියෙන් ගන්නවා. කෙටියෙන් අපිට ගන්න පුළුවන් JPN ආපන ශාලාව. JPNL ආපන ශාලාව. PL ආපන ශාලාව. පීරිස් ශා ආපන ශාලාව. තේරෙනවනේ පුතාලා? හරිද? අපිට මෙහෙම නම් දෙක ඇත්තම මෙහෙම නම් දෙකක් තියෙන මිනිස්සු හිටියොත් අපිට ගහනවනේ. හරිද? කොහොම නමුත් පුතා මේ වගේ නමේ කොටසක් හරි කෑල්ලක් හරි එක එක විදියට ගන්න බැයිද? පුළුවන්. එහෙමනම් නැත්තම් මේ නම් වල මොකොත්ම අයිතිකරුවගේ නමේ කෑල්ලක් නැතුව දානවා ආපන ශාලාව. හරිද? මොනවා හරි නම් අකුරු දෙකක් දාලා වෙනත්ම කොහේ හරි නමක් තියෙන එකක් දානවා ආපන ශාලාව. හරිද? එයාලට දාන්න බැයිද? පුළුවන්. එහෙමනම් පුතා අර තනි පුද්ගල ව්‍යාපාරවල වගේම හවුල් ව්‍යාපාරවලත් ලියාපදිංචි අනිවාර්ය නොවේ වෙන්නේ මොන අවස්ථාවේදීද? හවුල් කරුවන්ගේ සම්පූර්ණමින් අරබනවා නම් ලියාපදිංචි අනිවාර්ය නොවේ. පැහැදිලිද? හවුල් කරුවන්ගේ නමේ කොටස් වලින් හරි හදපු නමකින් හරි ව්‍යාජ නමකින් හරි පටන් ගන්නවා නම් ලියාපදිංචි අනිවාර්ය වේ. ඒතකොට පුතා මේ පනත මතක තියා ගන්නවා කියන අපිට වාසියනේ. තනි පුද්ගල ව්‍යාපාරයටත් මේකමයි හවුල් ව්‍යාපාරයකටත් මේකමයි. මොකද්ද? 1918 අංක 6 දරන ව්‍යාපාර නාමාඥා පනත. පැහැදිලිද? එහෙනම් අපි කතා කරන් හිටියා මෙන්න මේ ලක්ෂණේ මේක මෙන්න මෙතන තමයි අපි කතා කරන් හිටියේ. ලියාපදිංචිය අනිවාර්ය නොවේ කිව්වට අනිවාර්ය වන අවස්ථාව පැහැදිලිව අපි ඉගෙන ගත්තා. එහෙනම් පුතාලා අපි ඊළඟ ලක්ෂණයට යනවා. වගකීම් අසීමිතයි. දැන් මේ බලන්න
ලියාපදිංචි අනිවාර්ය නොවේ කියන එකත් තනි පුද්ගල ව්‍යාපාරයක ලක්ෂණයක්. වගකීම අසීමිතයි හෙවත් සීමා රහිතයි කියන එක ඒකත් තනි පුද්ගල ව්‍යාපාරයකටත් අදාළ ලක්ෂණයක්. මේ වචනේත් පැහැදිලි කිරීමේදී අපි කතා කරා. මොකද්ද පුතා වගකීම අසීමිතයි සීමාවක් නැහැ කියන්නේ අපි මෙවැනි ව්‍යාපාර පටන් ගද්දී කිසියම් ණය පදනමකට යටතේ පටන් ගන්නවා අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනයට අමතරව. එතකොට ව්‍යාපාරයේ හදිසියෙවත් බුන්නත් වීමක් බංකොලොත් වීමක් සිදු වුණොත් ඒ ව්‍යාපාරික දේපල බැංකුවලට අපේට තබලා තමයි අපි ණය ගන්නේ. එහෙම වුණාම බැංකුවට අයිතියක් තියෙනවා. බැංකුවට අයිතියක් තියෙනවා. ඔයාගේ ව්‍යාපාරික ප්‍රාග්ධනය දේපල විකුණලා ඒ මුදල අය කරගන්න. ව්‍යාපාරික ප්‍රාග්ධන දේපල විකුණලා ඒ මුදල අය කරගෙන බැංකුවට තවත් අය වෙන්න තියෙනවා නම් ඔයාගේ පෞද්ගලික දේපලත් විකුණලා බැංකුවට අයිතියක් තියෙනවා. එයාලගේ මුදල් අය කරගන්න. ඔයාගේ වගකීම අයිතිකරුවාගේ හවුල්කරුවාගේ වගකීම සීමා සහිත වෙන්නේ නැහැ. සීමා සහිත වෙනවා නම් යෙදූ ප්‍රාග්ධනය දක්වා විතරක් වගකීමකට බැඳෙනවා. ඒ වගේම අසීමිතයි කියන එකේ අදහස මොකක්ද? යෙදූ ප්‍රාග්ධනයට අමතරව තමන්ගේ පෞද්ගලික දේපල දක්වා වගකීම අසීමිතව සීමාවක් නැතුව ව්‍යාප්ත වෙලා තමන්ට අහිමි වෙන්න පුළුවන් සිටු දේපල. මේකේ තේරුම මං තනිපුද්ගල ව්‍යාපාරයකදීත් අපි ලක්ෂණයක් හැටියට පුතේ අපි කතා කරා. එතකොට අන්න පුතේ වගකීම අසීමිතයි කියන එකේ අදහස ඔන්න අපි තේරුම් ගත්තා. මීළඟට අපි එනවා පුතේ ලාභ අලාභ. මෙතන මං කෙටියෙන් ඔබට දාලා තිනවා යෙදූ ප්‍රාග්ධනයේ අනුව. අපි උසස් පෙළ මට්ටමට ගියොත් එහෙමනම් මීට වැඩිය පුතා හවුල් ව්‍යාපාරයක ලාභ ලාභ බෙදා ගන්න ආකාරය වෙනස් වෙනවා. ඒකට හේතුව ඔයාලගේ මට්ටමේදී අපි කෙටි අදහසක් වශයෙන් විතරක් මතක තියාගන්න පොතේ යෙදූ ප්‍රාග්ධනය අනුව මම මේකට පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් පුතාලා. චුට්ටක් මේක මම නැවත මේ ටික අයින් කරලා මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න. මම මෙන්න මේකේ අදහසක් ගන්නම්. මේ බලන්න ඔයාලගේ මෙන්න මෙහෙම මම මේක කොටස් දෙකකට බෙදලා ගන්න. දැන් අපි ගන්නවා 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත right 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත. මම මේකේ කිව්වේ පුතේ මේක මේ අමතර දැනුමට ලොකුවට හිතන්න යන්න එපා. මේකේ තියෙනවා තව ඉස්සරහට අපි ඉදිරි කාලයක මෙතනින් දරුවෙක් උසස් පෙළ වාණිජ්‍ය අංශයෙන් උසස් පෙළ කරොත් ව්‍යාපාර අධ්‍යයනයේදී ඉගෙන ගත්තොත් ඔබ ඉගෙන ගන්නවා මේකේ දැනුමට හොඳට තේරුම් ගන්න. 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ 24 වෙනි වගන්තියේ පළවෙනි අයන්නේ තියෙනවා සියලුම හවුල්කරුවෝ සමසමව ප්‍රාග්ධනයේ යෙදුව යුතුයි. සියලුම හවුල්කරුවෝ සමසමව ලාභ බෙදාගත යුතුයි. අපි හිතමු මෙතන නම් තුනක් ගන්නවා. අනිල්, බැසිල්, සිසිල්. අනිල්, බැසිල්, සිසිල්. මෙයා ලක්ෂ 5ක ප්‍රාග්ධනයක් දානවා. මෙයා ලක්ෂ 5ක ප්‍රාග්ධනයක් දානවා. මෙයත් ලක්ෂ 5ක ප්‍රාග්ධනයක් දානවා. මෙයත් ලක්ෂ 5ක ප්‍රාග්ධනයක් දානවා. මෙයාලා හවුල් ව්‍යාපාරයේ පුතා පටන් ගන්නේ හවුල් ව්‍යාපාර ආඥා පනතට අනුව නම් ඒකේ කියනවනේ සියලුම හවුල්කරුවෝ සමසමව ප්‍රාග්ධන යෙදුව යුතුයි. ඒකේ ආයන වගන්තිය තියෙනවා සියලුම හවුල්කරුවෝ ලාභත් සමසමව බෙදාගත යුතුයි. එහෙමනම් මේක අනුපාතිකව ගත්තාම 1ට 1. එතකොට 3යි 3න් එකක් අනිල්ට 3න් එකක් බැසිල්ට 3න් එකක් සිසිල්ට. ඒ කියන්නේ අනිල්, බැසිල්, සිසිල් තුන් දෙනාම සමසම ප්‍රාග්ධනය යෙදුවා ලාභ අලාභ බෙදාගන්නේ සමාන පදනමකට. හැබැයි හැම හවුල් ව්‍යාපාරයම මෙහෙම පටන් ගන්නෙ නැහැ. මම තව ක්‍රමයක් ගන්නවා හවුල් ගිවිසුමකට අනුව. හවුල් ඔප්පුවකට අනුව නැත්නම් හවුල් ගිවිසුමකට අනුව. ලිඛිතව අපි ආරම්භයන් අපිට මෙහෙම පුළුවන්. ඔන්න තව 3 දෙනෙක් ගන්නවා රංග, සුරංග,
තරංග. රංග විසින් ලක්ෂ 5ක ප්‍රාග්ධනයක් යොදවනවා. බලන්න මේකේ වෙනස. සුරංග ලක්ෂ 3ක ප්‍රාග්ධනයක් යොදවනවා. සුරංග ලක්ෂ 3ක ප්‍රාග්ධනයක් යොදවනවා. තුරංග ලක්ෂ 3ක ප්‍රාග්ධනයක් යොදවනවා. තරංග ලක්ෂ 2ක ප්‍රාග්ධනයක් යොදවනවා. දැන් මෙයාලට කවදාකවත් පනතනුව අරබන්න බැරි හේතුව පනත තියෙන්නේ සමසමව ප්‍රාග්ධන යෙදුවිති සමසමව ලාභ බෙදාගත යුතුයි. නමුත් මෙහෙමත් හවුල් ව්‍යාපාර තියෙනවා. එතකොට පුතේ මේ පනතනුව බැරි වුණාට හවුල් ගිවිසුමක් ලිඛිත ගිවිසුමක් ඇති කරගෙන එයාලගේ කැමැත්ත පරිදි මෙහෙම යනවා. රංග විසින් ලක්ෂ 5ක්ද සුරංග විසින් ලක්ෂ 3ක්ද තරංග විසින් ලක්ෂ 2ක්ද ප්‍රාග්ධනය. හැබැයි මෙතනදී සමාන ප්‍රාග්ධනයක් යොදලා නැහැ. හැබැයි මෙතනදී සමානව ලාභ බෙදා ගන්න පුළුවන්ද? පුළුවන්. එනමුත් අසාධාරණයක් වෙනවා රංගට වාසියක් වෙනවා තරංගට. ඒ නිසා අපි යෙදූ ප්‍රාග්ධනය අනුව අනුපාතයක් හදනවා. 5ට 3ට 2. 5යි 3 8යි 2යි 10යි. 10න් 5ක් රංගට 10න් 3ක් සුරංගට 10න් 2ක් තරංගට. ඒක සාධාරණනේ. ඒ කියන්නේ සාධාරණයිනේ. යෙදූ ප්‍රාග්ධනය අනුව ලාභ. එතකොට ලාභ බෙදා ගැනීමේ පදනම් දෙකක් තියෙනවා. පනත අනුව හෝ ගිවිසුමට අනුව. එහෙමනම් පුතේ පනතට අනුව ගත්තොත් සමසමව ආරම්භ කරනවා වගේම හවුල් ගිවිසුමට අනුව ගත්තොත් එයාලගේ ගිවිසුමේ පරිදි ලාභ අනුපාත බෙදා ගන්නවා. පැහැදිලිද? ඉතින් මේක ලොකුවට සාමාන්‍ය පෙළ දරුවෝ හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලගේ මේ ප්‍රශ්නෙට උත්තරයක් ලෙස අහන්නේ යෙදූ ප්‍රාග්ධනයට අනුව කියලා මතක තියාගන්න. මේක වැඩිදුර කල්පනා කරන්න එපා දරුවන්. ඔයාලා පනත අනුව කියලා ලිව්වත් එකයි යෙදූ ප්‍රාග්ධනව කියලා ලිව්වත් එකයි. එහෙමනම් අන්න අපි එකයි. එතකොට මේවා ගැන හරි සම්පූර්ණ අදහසක් එක්ක විභාගයට යනකොට ඔයාලට හරියට උත්තරයක් ලියා ගන්න පුළුවන්. එහෙමනම් පුතේ අහුල් ව්‍යාපාරික ලක්ෂණ වල අපි මෙන්න මේ ටික කතා කරා. මේ ටිකම කතා කරා. ලියාපදිංචිය, ලාභ වගකීම. මෙන්න මේ ටික අපි කතා කරා. ඊට පස්සේ ඊළඟ කොටසට අපි යනවා. ඊළඟ කොටසේදී තවත් ලක්ෂණ ටිකක් අපි කතා කරනවා. අන්න කලමනාකරණය. ඔයාලා තනි පුද්ගල ව්‍යාපාරයක අපි ඉගෙන ගත්ත පුතේ කලමනාකරණය. ව්‍යාපාරයේ පිළිබඳව අයිතිකරුවා ප්‍රාග්ධනය යෙදුවහම ඒ පිළිබඳව සැලසුම් සකස් කරන එක, ඒක සංවිධානය කරන විදිය, ඒක පාලනය කරන විදිය, ඒක මෙහෙයවීම සම්බන්ධයෙන් හැකියාව තියෙන පුද්ගලයා සිදු කරන කාර්යය තමයි කලමනාකරණය. එතකොට හවුල් ව්‍යාපාරයක හවුල්කරුවෝ දෙන්නෙක් සහ 20ක් අතර කට්ටිය ඉන්නවා. කලමනාකරණය කරන්නේ කවුද? ඔක්කොලාම කලමනාකරණය කරන්න ගියොත් එහෙම ගැටලු සහගතයිනේ. සමහර වෙලාවට හවුල්කරුවෝ දෙන්නෙක් එකතු වෙලා හවුල් ව්‍යාපාරය පටන් ගත්තොත් නම් ඒ දෙන්නගේ වඩා හැකියාව තියෙන කෙනා කැමැත්තෙන්පත් වෙලා ඒ කාර්යය කරනවා. උපරිමයේ හවුල් ව්‍යාපාරෙ ඉන්න පුළුවන් 20යිනේ. එතකොට ඒ 20මුත් ඔක්කොලාම කැමති නම් හොයලා බලනවා වැඩිපුර දක්ෂතාවයේ තියෙන කාටද කලමනාකරන හැකියාව. අන්න ඔහු අපි කැමැත්තෙන්පත් කරනවා කලමනාකරු ලෙස. ඔහුට අපි එක්ක තීරණය කරනවා ඔහුට ප්‍රාග්ධනයට ලාභ කොටස් අපි ඔක්කොටම එක සමානව බෙදෙන්න ඕනේ. ඔහුට අමතරෙන් අපි වැටුපක් ගෙවන්න තීරණය කරනවා කලමනාකරන කාර්යය සඳහා. හරි. ඒවා ඉතින් හවුල්කරුවන් කැමැත්ත පරිදි තමයි සිදුවේ. එහෙනම් හවුල් ව්‍යාපාරික කලමනාකරණය සිදු කරන්නේ හවුල්කරුවන් විසින් සිදු කරයි කියන එක කෙටියෙන් ඔයාලගේ මට්ටමට මතක තියාගන්න. ඊට පස්සේ පුතාලා පැවැත්ම අකණ්ඩ පැවැත්මක් නැත. ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? අපි හිතමුකෝ හවුල් ව්‍යාපාරයක අඩුම ගානේ ඉන්න පුළුවන් දෙන්නයි උපරිමයේ 20යි. දෙන්නෙක් එකතු වෙලා ව්‍යාපාරයක් පටන් ගන්න යනවා. හවුල් ව්‍යාපාරේ ටිකක් කල් යනකොට වැඩිපුර ප්‍රාග්ධනයක් දාපු හවුල්කරු මිය යනවා. නැත්තම් ਉਹ හවුල් ව්‍යාපාරෙන් ඉවත් වෙලා යනවා. හවුල්කරුවෙකුට අයිතියක් තියෙනවා Tamanට අවශ්‍ය පරිදි හවුල් ව්‍යාපාරෙන් ඉවත් වෙන්න. හරි. ඉතින් එහෙම වුණොත් ඒ වගේ වෙලාවක ඔහුගේ ප්‍රාග්ධනය හවුල් ව්‍යාපාරේ ගෙවන්න ඕනේ. එතකොට හදිස්සියේ එහෙම වුණාම ව්‍යාපාරේ බිඳ වැටෙන්න පුළුවන්. ඒකයි අඛණ්ඩ පැවැත්මක් නැත කියන්නේ. ඉදිරියේදී පුතාලා අපි ඉගෙන ගන්නවා සමාගම් ගැන. දැන් මෙච්චර දවස් අපි ඉගෙන ගත්තේ තනි පුද්ගල ව්‍යාපාර සහ හවුල් ව්‍යාපාර ගැන තාම ඉගෙනගෙන යනවා. ඒ දෙකේම සමහර ලක්ෂණ තියෙන පුතා සමාන ඒවා. මේ දෙකේම
තනි පුද්ගල ව්‍යාපාරයකත් අඛණ්ඩ පැවැත්මක් නැහැ. හවුල් ව්‍යාපාරයකත් අඛණ්ඩ පැවැත්මක් නැහැ. හරි. නමුත් අපි ඉදිරියේදී සමාගම ගැන ඉගෙන ගද්දී එක සමාගමේ කොටස් කරුවෙක් ඉවත් වුණා කියලා සමාගම එකපාරට බංකොලොත් වෙන්නේ නැහැ, බිඳ වැටෙන්නේ නැහැ. හරි? රයිට්. එහෙනම් පැවැත්ම අඛණ්ඩ පැවැත්මක් නැත. ගිනුම් තැබීම අනිවාර්ය නොවේ. කිසියම් පනතකින් අනිවාර්ය කළා නැහැ. ගිනුම් හදලා අවුරුද්ද අවසානයේ කාටද ඉදිරිපත් කරන්න මොනවා හරි දෙපාර්තමේන්තුවකට ඉදිරිපත් කරන්න කියලා අනිවාර්ය කළා නැහැ. නමුත් අනිවාර්යෙන් හවුල් ව්‍යාපාරයක හවුල්කරුවෝ කීප දෙනෙක් ඉන්න නිසා ගිනුම් හදනවා. ගිනුම් හදලා ඒ ලාභ කොටස් බෙදා ගන්න විදිය ගිනුම් වාර්තා කරලා මොකද ව්‍යාපාරේ ලාභයද අලාභයද කියලා දැනගන්න ගිනුම් හදන්න වෙනවනේ. ඒ නිසා ගිනුම් තැබීම අනිවාර්ය නොවේ කියලා කියන්නේ පනතකින් අනිවාර්ය කරලා නැහැ. නමුත් ඒ ව්‍යාපාර ගිනුම් හදනවා. ඊළඟට නීතිමය පුද්ගල භාවයක් නැත. නීතිමය පුද්ගල භාවයක් නැත. මේකේ තේරුම තනි පුද්ගල ව්‍යාපාරවල අපි ඉගෙන ගත්තා. නීතිමය පුද්ගල භාවයක් නැත. ඒ මොකක්ද ඉගෙන ගත්තේ? ව්‍යාපාරයේ වෙළඳ නාමය අධිකරණයේදී පුද්ගලයෙක් ලෙස නැත්නම් නීති ඉදිරියේදී පුද්ගලයෙක් ලෙස පිළිගන්නේ නැහැ. අයිතිකරුගේ පෞද්ගලයන් නමින් පෙනී සිටින්න ඕනේ. මේකටත් මම ඕනනම් උදාහරණයක් පෙන්නන මෙන්න මෙහෙම. ජගත් නිරෝ ආපනශාලාව. මෙන්න මේකේ හවුල්කරුව දෙන්නෙක්නේ. හවුල්කරුව දෙන්නෙක්. මේ දෙන්න හවුල් ව්‍යාපාරේ පටන් ගන්න ආපනශාලාවක් ලෙස කරා යනවා. ව්‍යාපාරේ නම තමයි ආපනශාලාවේ නම තමයි ජගත් නිරෝ ආපන ශාලාව. හරිද? එතකොට ඔන්න අයිතික මේ ආපන ශාලාවෙන් කාපු පුද්ගලයෙක් කවුද? මේ ආපන ශාලාවෙන් ආහාර වේලක් ගත්ත පුද්ගලයෙකුට කිසියම් සෞඛ්‍යමය ගැටලුවක් ඇති වෙනවා. එයා මේ ආපන ශාලාවට විරුද්ධව නඩුවක් දානවා. හරිද? මේ ආපන ශාලාව අපිට මේ ආපන ශාලාවෙන් ආහාරය ගන්න පුද්ගලයා කවුද? තේෂාන් කියලා පුද්ගලෙක්. මේ තේෂාන් කියන පුද්ගලයා මේ ආපන ශාලාවෙන් ආහාරයක් අරගෙන ශරීර සෞඛ්‍ය අහිතකට තත්යකටපත් වෙලා මෙයා නඩුවක් දානවා. මේ හවුල් ව්‍යාපාරයක්නේ. ජගත් නිරෝ ආපන ශාලාවට විරුද්ධ නඩුවක් දාන්න යනකොට අධිකරණයේදී මෙයාට ගැටලුවක් ඇති වෙනවා. මේ ව්‍යාපාරයේ හවුල් ව්‍යාපාරයක් මේ ආපන ශාලාවේ නමට නඩුව දාන්න බෑ. හේතුව හවුල් ව්‍යාපාරයක වෙළඳ නාමයේ අධිකරණයේදී පුද්ගලයෙක් ලෙස පිළිගන්නේ නැහැ. එමනම් මෙයාට සිදු වෙනවා. ඒ කියන්නේ මේ වෙළඳ ව්‍යාපාරයේ නම මේක හවුල් ව්‍යාපාරයක් නිසා වෙළඳ ව්‍යාපාරේ නම පිළිගන්නේ නැහැ නීති ඉදිරියේදී පුද්ගලයෙක් ලෙස. එහෙනම් මේ තේෂාන්ට සිදු වෙනවා මේ හවුල්කරුවන්ගේ නම් වලට විරුද්ධව නඩු දාන්න. එතකොට මේ හවුල්කරුවෝ තමයි අධිකරණේ පෙනී සිටලා වැඩිකරු බවට පත් වෙන්නේ. ඔහුට වන්දි ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් තනි පුද්ගල ව්‍යාපාරයකත් ඒ විදියමයි, හවුල් ව්‍යාපාරයකත් ඒ විදියමයි. නීතිමය පුද්ගල භාවයක් නැහැ කියන්නේ. ඒකේ අදහස පුතේ වෙළඳ ව්‍යාපාර නම අධිකරණයේදී පුද්ගල ලෙස පිළිගන්නේ නැහැ. එහෙනම් හවුල්කරුවන්ගේ පෞද්ගල නමින් අපි අධිකරණේ නඩු දාන්න ඕනේ. එහෙනම් ඒ නම පිළිගන්නේ නැහැ කියන එක තමයි ඒකේ අදහස. අපි එහෙමනම් පොතේ ඉස්සරහට යනවා. එහෙනම් මේක නීතිමය පුද්ගල භාවයක් ඇත නැත කියන පාඩමේ අපිට තේරුණා. අපි ඉස්සරහට යනවා. එහෙනම් මෙන්න මේ ටිකේ එතකොට ඔයාලට තනි පුද්ගල ව්‍යාපාරලත් මේ ලක්ෂණය පැහැදිලිවම තේරුණා. ඒ වගේම හවුල් ව්‍යාපාරලත් තේරුණා. අපි එහෙමනම් පාඩමේ ඉස්සරහට යනවා. අපි මේ වෙනකොට මේ ලක්ෂණ ටික මම කතා කරා. අන්න ගිනුම් තැබීම අනිවාර්ය නොවේ. නීතිමය පුද්ගල භාවයක් නැත කියන එක තමයි මම නැවත පැහැදිලි කිරීමක් කරේ. ඊළඟ ලක්ෂණයට යනවා. විසිරුව හැරීම. මම ඔයාලට කිව්වා විසිරුව හැරීම සම්බන්ධයෙන් හවුල් ව්‍යාපාරයක හවුල්කරුවෙක් ඉවත්ව යාම, හවුල්කරුවෙක් මිය යාම, ව්‍යාපාරයේ බුන්වත් වීම, හේවත් බංකොලොත් වීම එවැනි හේතුවක් නිසා නැත්නම් හවුල්කරුවන්ගේ කැමැත්ත පරිදි, අභිමතයේ පරිදි කියන්නේ පුතාලා කැමැත්ත පරිදි. ඔයාලා 4-5 දිනක තුල හවුල් ව්‍යාපාරයක් කරන් යනවා. එක දිගට අවුරුදු 4-5ක් අලාභ ලබනවා.
ඔයාලම තීරණය කරනවා මේ ව්‍යාපාරේ හරියන්නේ නැහැ. බාහිර ණයතොරස් ටික ගෙවලා ව්‍යාපාරේ වහලා දානවා සම්පූර්ණයෙන්. අපි ඒකට කියනවා විසිරුවා හැරීම. මේ පළවෙනි ලක්ෂණේ හැටියට විතරක් මම දීලා තිනවා ඔයාලට හවුල්කරුවන්ගේ අභිමතයේ පරිදි. අපි හවුල්කරු ඔක්කොම කැමති නම් අන්න විසිරුවා හරිනවා. හරි. එමුනම් පුතේ අන්න හවුල් ව්‍යාපාරයක ලක්ෂණ ටික අපි කතා කරා. දැන් අපිට පැහැදිලි අවබෝධයක් තියෙනවා තනි පුද්ගල ව්‍යාපාර ගැනත් හවුල් ව්‍යාපාර ගැනත්. හවුල් ව්‍යාපාරවල ලක්ෂණ ඉගෙනගත නිසා දැන් ඔන්න ඔබට එනවා මම කො ලකුණු 20 ප්‍රශ්නයක් තියෙනවා කේස් ස්ටඩිස් එකක් දෙනවා. ඒකෙන් අපිට අහනවා අර කතන්දරයක් එක්ක දීලා කේස් එකේ ඔබට හඳුනා ගන්න කියනවා මේ ව්‍යාපාරයේ තනි පුද්ගලද හවුල් ව්‍යාපාරයද. ඔන්න ඔබ ලියනවා හවුල් ව්‍යාපාරය. ඒකට බලපාන පනත. අන්න ඔබ ඉගෙන ගත්ත 54ක් 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත 1918 අංක 6 දරන ව්‍යාපාර නාමාච්ඡා පනත 2007 අංක 7 දරන සමාගම් පනත 1840 වංචා වැළැක්වීමේ ආඥා පනත. ඔය 54ම එකක් සම්බන්ධ කරනවා ඔයාලට. ඊට පස්සේ ඔබ නම් කරන ලද දැන් ඔබ හරියට නම් කරන්න දෙපේ වෙලෙවට හවුල් ව්‍යාපාර කියලා ලිව්වනම් ඊට පස්සේ ඔබ නම් කරන ලද ව්‍යාපාර සංගීතනේ වාස් දෙකක් හා අවාස් දෙකක් නම් කරන්න. අන්න එතකොට හවුල් ව්‍යාපාර ලියන්න ඕන තැනට ඔයාලා තනි පුද්ගල ව්‍යාපාර කියලා ලිව්වොත් සමාගමක් කියලා ලිව්වොත් වැරදි. එහෙනම් අපි බලමු හවුල් ව්‍යාපාර සංවේදන ක්‍රමයේ තියෙන වාසිය. පළවෙනි එක තමයි අපි තනි පුද්ගල ව්‍යාපාරලත් පුතේ මම ඔයාලට කිව්වා තනි පුද්ගල ව්‍යාපාරයක් තියෙන ප්‍රධාන වාසිය තමයි පහසුවෙන් ආරම්භ කළ හැකි. මේ සංකල්පය අපිට ගේන්නේ සමාගමක් එක්ක සාපේක්ෂව සංසන්දනය කරලා. සමාගමක් කියන එක ලොකු එකපාරටම ආරම්භන්න බෑ. ලොකු සමාගම රෙජිස්ට්‍රාර්වරයෙක් ඉන්නවා. ඒක ලියාපදිංචි කරන්න සමාගම රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවක් තියෙනවා. නීතිමය අවශ්‍යතා ගොඩක් තියෙනවා. ඒවත් එක්ක බැලුවාම හවුල් ව්‍යාපාරයක් පහසුවෙන් ආරම්භන්න පුළුවන්. හවුලක් හටගත හැකි ආකාර තුනක් අපි ඉගෙන ගත්ත පුතාලා. වාචිකව, ලිඛිතව, ව්‍යංගය. ඒ සංකල්ප දෙක තමයි පහසුවෙන් ආරම්භ කළ හැකි වීම කියන්නේ. එතකොට මේ ලක්ෂණේ අපිට තරගයක් තියෙන ඕනේ විභාගෙදි වාසි ලියනකොට මොකක් එකද මේ දරුවා ලියලා තියෙන්නේ. මේ වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගත හැකි වීම. මොකද්ද පුතේ වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගත හැකි වීම කියන්නේ? තනි පුද්ගල ව්‍යාපාරයක එක්කෙනයි ඉන්නේ. එයා සතුව තියෙන ප්‍රාග්ධනය තමයි හැබැයි හවුල් ව්‍යාපාරයක අවමය දෙන්නයි උපරිම 20යි. එතකොට හවුල් ව්‍යාපාරයකට සාපේක්ෂව තනි පුද්ගල ව්‍යාපාරයකට සාපේක්ෂව හවුල් ව්‍යාපාරයක වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි තුන්වෙනි එකට එනවා හවුල්කරුවන් සතු විවිධ දක්ෂතා ප්‍රයෝජනයට ගත හැකි වීම. දැන් අපි එක සැරයක විභාගෙදී අහලා තිබ්බා හවුල් ව්‍යාපාර මොන වගේ ව්‍යාපාර ශේෂ්ත්‍ර වලද වැදගත් වෙන්නේ? වෘද්ධිමය ව්‍යාපාර වලට. වෘද්ධිමය ව්‍යාපාර පුතා කියන්නේ අපි හිතමු චැනල් සෙන්ටර් එකක් පටන් ගන්නවා. පෞද්ගලික අංශය සතු අපි හිතමු චැනල් සෙන්ටර් එකක් පටන් ගන්නවා. විශේෂඥ වෛද්‍යවරු 4-5 දෙනෙක් එකතු වෙලා ප්‍රාග්ධනය දැම්මහම එයාලගේ සේවාවත් එතන දුන්නාම ඒ විශේෂඥ වෛද්‍යවරු කීප දෙනා හම්බෙන්න මිනිස්සු වෙනවා. ඒතර විශාල පිරිසක් ආවහම ඒ චැනල් සෙන්ටර් එක සාර්ථකයි. එතකොට තවත් ඔබව සම්බන්ධ කරගන්නවා ගිණුම් කරන හැටි ගිණුම් තැබීම සම්බන්ධ. ඔබව සම්බන්ධ කරගන්නවා කළමනාකරු හැටියට. එතකොට විවිධ දක්ෂතා තියෙන පුද්ගලයන් බඳව ගන්න පුළුවන් එකම ව්‍යාපාර සංවිධාන වර්ගය තමයි මොකද්ද පුතේ? හවුල් ව්‍යාපාර. එහෙනම් හවුල්කරුවන් සතු විවිධ දක්ෂතා තියෙන ප්‍රයෝජන ගන්න පුළුවන්. තව එකක්. වගකීම හවුල්කරුවන් අතර බෙදී යාම. ඔයාලට මතක ඇති තනි පුද්ගල ව්‍යාපාරයක අයිතිකරුවෙකුට අවදානමක් වගකීමක් ආවොත් එයා තනියම විඳදරා ගත්තා. ලාභයක් ආවත් අලාභයක් ආවත්. හැබැයි හවුල් ව්‍යාපාරයක අවදානමක් ආවොත් අවදානම දරන්න සිදු වෙනවා. හවුල්කරුවෝ කීප දෙනෙක් ඉන්න නිසා ඔක්කොලාට බෙදලා ගියාම එක්කෙනෙකුට පොඩි කොටසක්. ඒ වගේම තව එකක් සාමූහික තීරණ ගත හැකි වීම. අනිවාර්යෙන් 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ කොහොමද තියෙනවා හවුල් ගිවිසුමකට අනුව හෝ පනත අනුව පටන් ගන්නකොට තීරණ ගන්නකොට සාමූහිකව ගන්න ඕනේ. ඔක්කොලම කැමති වෙන්න ඕනේ. විශේෂයෙන් 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ 24 වන වගන්තියේ තියෙනවා තීරණ ගැනීමේදී සීලොම හවුල්කරු එකඟ වී යුතුයි. 20ක් ඉන්න හවුල් ව්‍යාපාරයක 20ම කැමති වෙන්න ඕනේ. එහෙමනම් සාමූහික තීරණ කොහොමද පුතේ දැන් එකතු වෙලා තීරණයක් ගන්නකොට එක එක අදහස් එක්ක හොඳ තීරණයක් ගන්න පුළුවන් ගොඩක් අවස්ථාවල. අපි තනි පුද්ගලයෙක් ලෙස තීරණයක් ගන්නකොට
ඒ වෙලේ අපේ දැනුමත් එක්ක අපි ගන්න තීරණේ සාර්ථක වෙන්නත් පුළුවන් අසාර්ථක වෙන්නත් පුළුවන්. සාමූහිකව තීරණ ගන්නකොට වඩා හොඳම තීරණයක් ගන්න පුළුවන්. ඉතින් මේ අඩුමතරමේ හවුල් ව්‍යාපාරයක මේ වාසි පහෙන් ඔයාලා 4ක්වත් මතක තියාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. පහසුවෙන් ආරම්භ කළ හැකි වීම, වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගත හැකි වීම, හවුල්කරුවන් සතු විවිධ දක්ෂතා ප්‍රයෝජනට ගත හැකි වීම, හවුල්කරුවන් අතර වගකීම බෙදී යාම, සාමූහික තීරණ ගත හැකි වීම. ඒ වගේම අපිට ඊළඟට අපෙන් අහන එකක් තමයි හවුල් ව්‍යාපාරවල තියෙන අවාසි. ගොඩක් වෙලාවට වාසි දෙකක් සහ අවාසි දෙකක් නියහන්නේ. එතකොට සමාගම් ගැන අපි ඉදිරියේදී ඉගෙන ගන්නවා. සමාගමකට සාපේක්ෂව හවුල් ව්‍යාපාරයේ ඒකේ නැති මේකේ තියෙන වාසි. තනි පුද්ගලයකට වඩා මේකේ තියෙන වාසි. මේ දෙකම සංසන්දනය කරලා තමයි අපි ලියන්නේ වාසිය වාසි. එමනම් පුතා බලමු අපි හවුල් ව්‍යාපාරයක තියෙන වාසි. වගකීම අසීමිත වී. ඔයාලා ඒක තනි පුද්ගල ව්‍යාපාරයකත් අපි ඉගෙන ගත්තා. තනි පුද්ගල ව්‍යාපාරයක අයිතිකරුගේ වගකීම අසීමිත වීම. මේකෙදිත් හවුල්කරුවන්ගේ වගකීම අසීමිත වීම. ඒ මොකද්ද? අවදානමක් දරන්න සිදු වුනහම ව්‍යාපාරයේ ප්‍රාග්ධන දේපලට අමතරව Tamanගේ පෞද්ගලික දේපලත් කැපකරන්න සිදු වෙනවා. සීමාවක් නැතුව වගකීමකට බැඳෙනවා. ඒ නිසා අපි ඒක කෙටියෙන් කියනවා හවුල්කරුවන්ගේ වගකීම අසීමිත වීම. ඊළඟට අපි බලමු දෙවෙනි අවාසිය. ලාභයේ හවුල්කරුවන් අතර බෙදී යාම. තනි පුද්ගල ව්‍යාපාරයක නම් ලාභේ තනියෙන් භුක්ති විඳින්න පුළුවන්. හැබැයි හවුල් ව්‍යාපාරයක ලාභේ අපි බෙදාගත්ත පදනම මම ඔයාලට ගාණක් හදලා පෙන්නුවා. හවුල් ව්‍යාපාර ආඥාපනත අනුව නම් සමසමව ලාභ බෙදෙනවා. ජීවසුම අනුව නම් තමයි යෙදු ප්‍රාග්ධනය අනුව ලාභ බෙදෙනවා. එතකොට එක්කෙනෙකුට ටිකක් ලාභය අඩු වෙනවා. ඒකත් අවාසියක්. ඊළඟට හවුල්කරුවන් අතර මතභේද ඇති විය හැකි වීම. ඒ කියන්නේ තීරණ ගන්න ගියහම සමහර අවස්ථාවල අපි දන්නවා පුතාලා දැන් හවුලක සිටිත සමාජික සංඛ්‍යාව අවමේ 2යි උපරිමය 20යි. ඒ අතර පරාසය තුල තීරණයක් ගන්නකොට ඔක්කොලාම සමහර දේවල් වලට එකඟ වෙන්නේ නැහැ. විශේෂයෙන් හවුල් ව්‍යාපාරවල නීතිය තමයි හැම කෙනාම එකඟ වෙන්න ඕනේ. තීරණයක් ගද්දී එතකොට මතභේද ඇති වෙන්න පුළුවන්. හොඳ දක්ෂ හවුල්කරුවෙක් ඉවත් වෙලා යන්න පුළුවන්. අන්න ඒ නිසා අපි අවාසියක් හැටියට දකිනවා හවුල්කරුන් අතර මතභේද ඇති විය හැකි වීම. ඊළඟට අකණ්ඩ පැවැත්මක් නොමැති වීම. ඒ මතභේදත් එක්ක ප්‍රබල හවුල්කරු ඉවත් වෙලා යනවා. ඔවුන්ගේ ප්‍රාග්ධන අරන් යනවා. ඒතර ව්‍යාපාරේ කරන් යන්න බැරි වෙනවා. අන්න අකණ්ඩ පැවැත්මක් නොමැති වීම. ඊළඟට නෛතික පුද්ගල භාවයක් නොමැති වීම. හවුල් ව්‍යාපාරයේ වෙළඳ නාමය නීති ඉදිරියේදී පුද්ගලයෙක් ලෙස පිළිගන්නේ නැහැ. ඒක පැහැදිලි කිරීම මම උදාහරණ සහිතව පැහැදිලි කරා. හරි. ඔන්න පුතේ එතකොට හවුල් ව්‍යාපාර ක්‍රමේ අවාසි. එතකොට අද දවසේ අපි ගොඩක් දේවල් කතා කරා. ඒ වගේම තනි පුද්ගල ව්‍යාපාරයක සංසන්දනය කරනකොට හවුල් ව්‍යාපාරයක තියෙන වාසි අවාසි වෙනමත් ඒ වගේම වෙනස්කම් සමහර වෙලාවට අපෙන් අහනවා. ඒවත් වල මේ ලක්ෂණ තුලින් අපිට ඉගෙන ගන්න පුළුවන්. එතකොට අපි ව්‍යාපාර සංවිධාන පාඩමේ පුතේ අපි තනි පුද්ගල ව්‍යාපාර ගැන කතා කරා, හවුල් ව්‍යාපාර ගැන කතා කරා. ඒ වගේ ලක්ෂණ, ඒ වගේ පනත්, වාසි අවාසි, විශේෂ වචනවල තේරුම් ගොඩක් දේවල් අපි ඉගෙන ගත්තා. එතකොට මීට අමතරව අපෙන් අහන්න පුළුවන් දේවල් තමයි තනි පුද්ගල ව්‍යාපාරයක් සහ හවුල් ව්යාපාරයක් අතර ඇති වෙනස්කම්. තනි පුද්ගල ව්‍යාපාරයක් හා හවුල් ව්‍යාපාරයක් අතර ඇති වෙනස්කම්. අපි නිකම් චුට්ටක් බලමු. මේක මේ අමතරයෙන් මම කියලා දෙන එකක්. අපි මෙහෙම දෙපැත්තට බෙදලා ගත්තොත් මෙන්න මෙහෙම. තනි පුද්ගල ව්‍යාපාර අනිත් පැත්තේ හවුල් ව්යාපාර. මම මේක ගන්න හේතුව සමහර වෙලාවට මෙහෙම ප්‍රශ්නයක් ඇහුවහම අපේ දරුවන් උත්තර ලියලාවට අපිට මාකිස් කීමේ ලකුණු ටික උඩරිම හම්බෙන්නේ නැහැ. දැන් මම පෞද්ගලිකව අපි පේපර් මාකින් යනකොට අපි දකිනවා මේ වගේ සරල ප්‍රශ්නයක් ඇහුවම සමහර දරුවන්ගෙන් තනි පුද්ගල ව්‍යාපාර සහ හවුල් ව්‍යාපාර වෙනස්කම් දෙකක් ඇහුවහම සමහර දරුවෝ තනි පුද්ගල ව්‍යාපාර නිර්වචනය ලියලා පනත ලියනවා. හවුල් ව්‍යාපාර නිර්වචනය ලියලා පනත ලියනවා. ලකුණු 4ක් හම්බෙනවා නම් සමහරට ඒ ලියන කොටසට ඔබට හම්බෙන්නේ එක ලකුණයි.
වෙනස්කම් ඇව්වහම සාමාන්‍ය පෙළ මට්ටමේදී කොමර්ස් කියන්නේ අපේ විෂය තුල ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය තුල වෙනස්කම් කෙටි නිශ්චිත පිළිතුරු වෙන්න ඕනේ. කෙටි කියන්නේ නිශ්චිත වෙන්න ඕනේ. පූර්ණ බව තියෙන්න ඕනේ කෙටි නිශ්චිත. එතකොට පුතේ අපි නිකන් මතක් කරගත්තොත් එහෙම. නිකන් එකක් තමයි ප්‍රාග්ධනීය තනි පුද්ගලයෙකු යොදවනවා. හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන් යොදවනවා. හරි ප්‍රාග්ධනය ගැන හිතුවොත් තනි පුදු මේ වගේ ලියනකොට ඔබට තව ලේසි විදියක් කියලා දෙන්න. මෙන්න මෙහෙම. අපිට ලක්ෂණ දෙකක් විතර වගේනේ පුතේ අහන්නේ. ඒ වෙලාවට ඔයා කරන්න මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම තව ලක්ෂණ කියලා ගන්න. ඔන්න දැන් අපිට ලේසි ලියන්න ඕනේ. මෙන්න මෙහෙම ලිය පුරුදු වෙන්න. ප්‍රාග්ධනය. මේ බලන්න. තනි පුද්ගල ව්‍යාපාරය. අයිතිකර විසින් අයිතිකර විසින් සපයයි. එතකොට හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන් විසින් සපයයි. ඊළඟට සමාජික සංඛ්‍යාව. මේ බලන්න මෙන්න මේ ක්‍රම වලට හුරු වෙන්න. එතකොට මේ පොයින්ට් වලට තමයි මාක්ස් එකේ අපි පුතේ පේපර්ස් බලද්දී අපිට ටග් ගාලා ලකුණු ටික දෙන්න ලේසි බලන්නගෙනත් ලේසි. සමාජික සංඛ්‍යාව මම මෙතන කෙටියෙන් ලියන්නේ. එක් පුද්ගලයෙක් මේකේ සිටිතු අවමය සමහර දරුවන් මෙන්න මෙහෙම ලිව්වහම සමහර අවස්ථාවේදී ලකුණු කපලා දිනවා. දහමාන දරුවෝ ලියනවා කෙටියෙන් මෙන්න මෙහෙම. සමාජික සංඛ්‍යාව හුවාම හවුල් ව්‍යාපාරේ මෙන්න මෙහෙම. මෙහෙම ලියන්න එපා. සමහර අවස්ථාවේදී ලකුණු කපලා තියෙනවා භාගයක් සමහර අවස්ථාවේදී ලකුණු දීලා තියෙනවා. හේතුව වෙයි. මේක නිකන් ගණිතමය සමීකරණ 2 ඍණ 20 ඍණ 18යි වගේ. මෙහෙම ලියන්න එපා. හරිද? මේක ලියද්දි ඔයාලා මතක තියාගන්න අනිවාර්යෙන් මොකද්ද? අවමය 2යි උපරිමය 20යි. මොන වෙනස්කම්? ඊළඟට කලමනාකරණය මම කෙටියෙන් පුතාලා ලියන්නේ මේ අවබෝධයක් ගන්න. කලමනාකරණය අයිතිකරු විසින් සිදු කරයි. මෙතන හවුල්කරුවන් විසින් සිදු කරයි. ඊට පස්සේ පැවැත්ම ඒක දෙකේම අඛණ්ඩ පැවැත්මක් නැත අඛණ්ඩ පැවැත්මක් නැත. ඒ ලක්ෂණේ නැතුව අපි ගමු ලාභ තනියම භුක්ති විඳි හවුල් කරුණු අතර බෙදීයයි. ඔන්න ඔය වගේ නිශ්චිත කරුණු පැහැදිලිව වෙනස්කම් ආවහම පුතාලා ඒ වෙනස්කම් ටික ලියන්න. මෙන්න මේ වගේ කරුණු තමයි අපි ඉගෙන ගන්න ඕනේ. මොකද විභාගෙදී පේපර් එකේ අපි මොනවා පිටු ගණන් ලිව්වා සමහරවිට දරුවන්ට ලකුණු හම්බෙන්නේ නැහැ. ඒකක් බලාපොරොත්තු වෙනවා C එකක් එනවා. ඒ ලියන කරුණු ඉදිරිපත් කිරීමේ එකත් එක්ක අපිට ලකුණු අහිමි වෙනවා. දැනුම තියෙනවා. ළමයිගේ මේ වෙලේ ඇහුවොත් උත්තර දෙනවා. හැබැයි උත්තර ඉදිරිපත් කරන විදිහත් එක්ක සමහර ළමයින්ට සමහර දරුවන්ට ලකුණු අහිමි වෙනවා. ඒ නිසා ඒ ගැනත් අවධානය යොමු කරන්න. තව විභාගෙ ලඟ වුණාම අපි මේ පදනම එල්ගොනුසෙකර පදනම යටතේ ඔබට මම බලාපොරොත්තු වෙනවා අපේ ආයතන මණ්ඩලයත් එක්ක එකතු වෙලා සම්පූර්ණම විභාගයට මාසයක් තියෙද්දී සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර දෙකක් සාකච්ඡා කරන්න එකම්සොයි බිස්නස් ස්ටඩීස්යි කොටස් ටික ලකුණු ලැබෙන විදිහට හරියටම පොයින්ට් වලට කතා කරන්න. එතකම් වැදගත් පාඩම් ටික අපි අපේ පදනම යටතේ කරගෙන යනවා. හරි. පුතාලා එතකොට එහෙමනම් අපි තනි පුද්ගලක් කතා කරා හවුල් ව්‍යාපාරයක් කතා කරා. එහෙමනම් ඊළඟට අපිට තියෙන්නේ මොකද්ද? සමාගම්. මම හිතන්නේ සමාගම් ගත්තාම දවසෙන් පැයෙන් දෙකකින් ඉවර කරන්න බැරි පාඩමක් අපි අද දවසේ පුළුවන් ප්‍රමාණය කරලා ඊළඟ සතිය සිකුරාදා බලාපොරොත්තු වෙනවා සමාගම ඉදිරි කොටස් එක කතා කරන්න. එහෙමනම් පුතේ අපි ගත්තාම එන්න කතා කරන ව්‍යාපාර ප්‍රමාණය ගත්තාම මෙන්න මෙහෙම ඔයාලා මතක තියාගන්න ඕනේ. ඔබට හැමදාම අහන ප්‍රශ්නයක් තමයි සමාජික සංඛ්‍යාව. මම මේක නිකන් ලියන් යනවා. එකයි. පැහැදිලි නෑ. එකයි. දෙකයි 20යි. එකයි 50යි. දැන් මේ මොකුත් මං කියන්නේ දෝ ලියන් යන්නේ. එකයි මම මේ අමුතු ලාංඡනයක් පාවිච්චි කරනවා එකයි අසීමිතයි. එකයි අසීමිතයි 10යි අසීමිතයි. දැන් පුළුවන් ද කාටරි මම මේක වෙන් කරනවා. මෙන්න මෙහෙම. මේ ව්‍යාපාර සංවිධාන වර්ග කීපයක කරුණු
ඔයා පේපර්ස් 5ක් දැම්මේ අරගෙන බලන්න මම මේ පාඩම ඉවර කරලා පස්සේ. ෆස්ට් පේපර් එකේ සමාජික සංඛ්‍යාව අහලා තියෙනවා මේ ටිකෙන් එකක්. තනි පුද්ගල ව්‍යාපාරයක අවම උපරිමය 1යි. 2.20 කියන්නේ පුතා හවුල් ව්‍යාපාරයක අවමය 2යි උපරිමය 20යි. සීමා සහිත පෞද්ගලික සමාගමක ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එක අවම 1යි උපරිමය 50යි. සීමා සහිත පොදු සමාගමක අවම 1යි මේ ඇවිල්ලා උපරිමය අසීමිතයි. කියන්නේ ඕනතරම් බඳව ගන්න පුළුවන් කොටස් කරුවා. 10යි අසීමිතයි. සමුපකාර ව්‍යාපාරයක සිටිත අවම සමාජික සංඛ්‍යාව 10යි උපරිමය අසීමිතයි. මේ ටිකෙන් එකක් හැමදාම ෆස්ට් පේපර් එකක එක්ක අවම ගාන උපරිම ගාන අවම ගාන උපරිම ගාන තනි පුද්ගල හවුල් ව්‍යාපාර පෞද්ගලික සමාගම් පොදු සමාගම් සමුපකාර ඔය ටිකෙන් එකක් අහනවනේ අන්න ඕවා තමයි වැදගත් පිළිවෙලට. ඔයගේ සාරාංශගත ක්‍රම තියෙනවා අපි ඒවා ඉදිරියදී ඉගෙන ගන්න. හරි. එහෙමනම් තා පොඩි වෙලාවක් පුතාලා අපි කරමු. අන්න අද දවසේ අපි හවුල් ව්‍යාපාර සම්පූර්ණයෙන්ම වැදගත් කරුණු ටික කතා කරා. තව පොඩ්ඩක් අපි වැඩි වෙලාවක් කතා කරමු. හරිද? ඒතර මේ පාඩමට මුලට සම්බන්ධ වෙච්ච දරුවන්ට Earls Education Foundation YouTube නාලිකාව හරහා මේකේ මුල පාඩම මුල කොටස ඕන වෙලාවක බලන්න පුළුවන් අවස්ථාව තියෙනවා. දැන් එහෙමනම් අපි එනවා පුතේ සංස්ථාපිත සමාගම් වලට. සංස්ථාපිත සමාගම. මොකද්ද මේ සංස්ථාපිත? සමාගමක් සංස්ථාපිත සමාගමක් බවට පත් වෙනවා. හවුල් ව්‍යාපාරවල වගේ පනත් ගොඩක් නැහැ. සමාගමක් කියන කොටස ගැන කතා කරලා සමාගම පනත මුල් කාලයේ පුතේ 1982 මුල් කාලේ 1982 අංක 17 දරන සමාගම් පනත මේක අති සංකීර්ණ පනතක්. ගොඩක් මිනිස්සු මේකේ තියෙන සංකීර්ණතාවයත් එක්ක ඒක ආරම්භ කිරීමේදී ඉටුකල යුතු නීතිමය අවශ්‍යතා පවත්වාගෙන යාමේදී අවසානයේදී ඉටු කරන්න ඕන නීතිමය තත්ත්වයන් වැඩි සංකීර්ණයි පීඩනය වැඩි මේ පනත. ඒ නිසා ගොඩක් මිනිස්සු තනි පුද්ගල හවුල් ව්‍යාපාර ආරම්භුවා සමාගම් කිනේවා අවශ්‍යමයි පටන් ගත්තා දැඩි ලෙස සංකීර්ණයි. මේවත් එක්ක වර්තමානයේදී මේ පනත අහෝසි කරා. අහෝසි කරා කියන්නේ පුතා හරියටම ගත්තොත් අහෝසි කිරීම නෙමෙයි සංශෝධනය කරා. මේ පනත සංශෝධනය කරා. ඔන්න ඔයාලා මේකෙන් තව දෙයක් ඉගෙන ගන්න. මේ පනත සංශෝධනය කරේ පුතේ 2007. හරියටම ගත්තොත් 2007 මැයි මාසේ 3 වෙනිදා. එතකොට මේ පනත සංශෝධනය වෙනකොට මෙන්න මෙහෙම මුලට එනවා මේක අයින් වෙලා 2007 අංක 7 දරන සමාගම් පනත අන්න සමාගම් මොන හරි පනතක වර්ෂයක් එන්නේ පුතා ඒක එක්ක ආරම්භ කරන වර්ෂය දැන් මේ මං කියේ මේ 1982 පනත 2007 මැයි මාසේ 3 වෙනිදා සංශෝධනය කරා. එතකොට 82 වර්ෂය ඉවත් වෙලා මේ වගන්ති සංශෝධනය වුණා ඉවත් වුණා අන්න 2007 අංක 7 දරන සමාගම් පනත. මේක ඊටාම සරල කරා සමාගමක් තනි පුද්ගල ව්‍යාපාරික මට්ටමට සරල කර ආරම්භ කිරීම. ඒ නිසා දැන් අද ගොඩක් අය විවිධ සමාගම් වර්ග තියෙනවා. එවැනි සමාගම් වල දේවල් අපි ඉගෙන ගන්නවා සහ ආරම්භ කරනවා. එහෙමනම් සමාගම් වල මොනවා ගැන ඇහුවත් ආරම්භ කිරීම, පවත්වාගෙන යාම, විසිරුවා හැරීම, හැම කොටස් නිකුත් කිරීම, ඒවා විසිරුවා හැරීම, අධ්‍යක්ෂ මණ්ඩලයපත් කිරීම, ඒවා ගිණුම් තැබීම, සමාගම රේස්ත්‍රාර්වරයා ඒවා අධීක්ෂණය හැම කටයුත්තක්ම සමාගම් පනතේ විතරයි හැම කරුණක්ම විස්තර කරලා තියෙන්නේ. සමාගම් සම්බන්ධයෙන් අර හවුල් ව්‍යාපාරවලට වගේ පුතේ පනත් ගොඩක් නැහැ. එකමයි පනතයි තියෙන්නේ 2007 අංක 7 දරන සමාගම් පනත. එහෙනම් ඔයාලට එතකොට අර උඩ තියෙන වචනේ සංස්ථාපිත සමාගමක් කියන්නේ මොකක්ද? සංස්ථාපිත සමාගම. සංස්ථාපිත කියන්නේ
සමාගමක් නම් සංස්ථාපිත කියන්නේ මොකද්ද? 2007 අංක 7 දරන සමාගම් පනතේ තියෙනනේ විධිවිධාන. සමාගමක් ආරම්භ කරන විදිය, පවත්වාගෙන යාමේදී, ඒ වගේම විසිරුවා හැරීම, මේ හැම එකකම නීතිමය අවශ්‍යතා ටිකක් තියෙනවනේ. ඒ ඔක්කොම හරියට මිටි කරලා සමාගම රේෂ්ඨාරයට ඉදිරිපත් කරන්න තියෙන පුතා ලේඛන ටික. ඒව හරියට ඉදිරිපත් කරාම අන්න සමාගම රේෂ්ඨාර කාර්යාලය, සමාගම රේෂ්ඨාර දෙපාර්තමේන්තුවේ ඔයාගේ සමාගම ලියාපදිංචි කරලා ඔයාට අංකයක් හම්බ වෙනවා, ලියාපදිංචි සහතිකයක් හම්බ වෙනවා. එතකොට තමයි සංස්ථාපිත කියන්නේ. එතකොට තමයි අපි සංස්ථාපිත කියන වචනේ පාවිච්චි කරන්නේ. සමාගම් පනතේ තියෙන විධිවිධාන වලට අනුකූලව සමාගම් පනත ලියාපදිංචි කරාම, සමාගමක් ලියාපදිංචි කරාම ඒක හඳුන්වනවා සංස්ථාපිත නැත්නම් සංස්ථාපන. කියන්නේ ලියාපදිංචි වූ කියන එකේ අදහස ලියාපදිංචි කියන එක තමයි සංස්ථාපිත කියන එකේ අදහස. පැහැදිලිද? ඔබට තියෙන සංස්ථාපන සහතිකයක් නැත්නම් සංස්ථාපිත සහතිකයක්. මොකක්ද? උප්පන්න සහතිකය. ඒකේ ඔබ පිළිබඳව සීල විස්තර ටික තියෙනවා. ඒ වගේම සමාගමක් ලියාපදිංචි කරාමත් සමාගමක ලියාපදිංචි සහතිකයේ සම්පූර්ණ තොරතුරු තියෙනවා. සමාගම මොන වගේ වර්ගයට අයිති එකක්ද? ඒක මොන නමින්ද ලියාපදිංචි කරලා තියෙන්නේ? සමාගම රේෂ්ඨාර ගස්සන දිනය හැම එකක්ම තොරතුරු ටික තියෙනවා. එහෙනම් සංස්ථාපිත සමාගමක් කියන්නේ මොකද්ද? ලියාපදිංචි කරලද මොකට අනුවද? සමාගම් පනත අනුව සියලු බලතල වලට අනුකූලව සමාගමක් ආරම්භ කරාම ඒක අපි හඳුනනවා සංස්ථාපිත සමාගමක් හැටියට. එහෙමනම් පුතේ සංස්ථාපිත සමාගමක් දැන් තනි පුද්ගල ව්‍යාපාරයක් ගැන අපි කතා කරනකොට විශේෂයෙන් අපි ඉගෙන ගත්ත දෙයක් තමයි ප්‍රාග්ධනය යොදවන්නේ තනි පුද්ගලයා විසින්. හවුල් ව්‍යාපාරයක ප්‍රාග්ධනය යොදවන්නේ හවුල්කරුවන් විසින්. ඒතර සමාගමක අපි අහලා තියෙනවා කොටස් නිකුත් කිරීමකි. එහෙනම් සංස්ථාපිත සමාගමක් කියන එකේ සරල අදහස බලන්න. 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ යුතු ඒ කියන්නේ ලියාපදිංචි අනිවාර්ය වේ. කලින් ඉගෙන ගත්ත ව්‍යාපාර සංවිධාන දෙකේම ලියාපදිංචි අනිවාර්ය නොවේ. අන්න මේකේ ලියාපදිංචි අනිවාර්ය වේ. නෛතික පුද්ගලභාවයක් සහිත තනි පුද්ගල හවුලවල අපි ඉගෙන ගත්ත නෛතික පුද්ගලභාවය නැත. කොටස් නිකුත් කරමින් ප්‍රාග්ධනයේ සපයාගත හැකි. කොටසක් නිකුත් කරලා සමාගමේ සමස්ත ප්‍රාග්ධනයේ අයිතිය මහජනතාවට විකුණනවා. ඒ මහජනතාව කොටස් කියන සහතිකය හරහා සල්ලි දැම්මහම එයාලා කොටස්කරුවෝ හෙවත් අයිතිකරුවෝ බවට පත් වෙනවා සමාගමේ. කොටස් නිකුත් කරමින් ප්‍රාග්ධනයේ සපයාගත හැකි සහ කොටස් හිමියන්ගේ වගකීම සීමා සහිත වන්නා වූ තනි පුද්ගල හවුල් ව්‍යාපාරවල වගකීම අසීමිතයි. මෙයාලගේ කොටස්කරුවන්ගේ වගකීම සීමා සහිතයි. ඒ කියන්නේ සමාගම බංකොලොත් වුණත් තමන් යෙදූ ප්‍රාග්ධනයේ විතරයි සමන් බැඳීමක් ඇති වෙන්නේ. පෞද්ගලික දේපලත් කැප කරන බැඳීමක් ඇති වෙන්නේ නැහැ. අන්න වගකීම සීමා සහිතයි. යෙදූ ප්‍රාග්ධනය දක්වා පමණක්. අන්න සංස්ථාපිත සමාගමක් ලෙස හැඳින්වේ. තනි පුද්ගල හවුල්වල ව්‍යාපාරවල අපි කිව්වේ ලියාපදිංචි අනිවාර්ය නොවේ කිව්වා. මේවට එනකොට අනිවාර්ය වේ. වගකීම අසීමිතයි. මේවට එනකොට සීමා සහිතයි. නීතිමය පුද්ගලභාවයක් නැත. අන්න නීතිමය පුද්ගලභාවයක් ඇත. අඛණ්ඩ පැවැත්මක් නැත. අන්න මේවට එනකොට අඛණ්ඩ පැවැත්මක් ඇත. අන්න එහෙමනම් පිළිගත හැකි විධිමත් ලියවිල්ලක් කොටස් නිකුත් කිරීම කියන්නේ ඒකෙදී ප්‍රාග්ධනය රැස් කර ගන්නවා. අන්න සංස්ථාපිත සමාගමක පැහැදිලි නිර්වචනය. ඒතර තනි පුද්ගල හවුල් ව්‍යාපාරික සංසන්දනය කරනකොට පුතේ ඒවට වඩා මේවා විධිමත් අඛණ්ඩ පැවැත්මක් නීතිමය පුද්ගලභාවයක් නේද? ලියාපදිංචි අනිවාර්ය වන, ගිණුම් තැබීම අනිවාර්ය වන අන්න විධිමත් ව්‍යාපාර සංවිධාන වලට අපි සංස්ථාපිත සමාගම් හඳුන්වනවා. එහෙමනම් ඔන්න සංස්ථාපිත සමාගම් වල නිර්වචනය ලියනවට වැඩිය ඔබට ලැබෙනවා මෙන්න මෙහෙම අදහසක්. සමාගම් වර්ගීකරණය.
සමාගම් වර්ගීකරණයේදී පුතේ අන්න සංස්ථාපිත සමාගම් වර්ගීකරණය මෙන්න මෙහෙම තියෙනවා. සීමා සහිත සමාගම්, සීමා රහිත සමාගම්. ඒවත් තියෙනවා. මේවා ටිකක් අවදානම වැඩි. ඔයා කොහොමද සීමා රහිත කියන එකේ අදහස දන්නවා? අසීමිත යෙදු ප්‍රාග්ධන අමතරව පෞද්ගලික දේපලත් කැපකරන්න වෙන සමාගමුත් තියෙනවා. හැබැයි ඒ වගේ ගොඩක් කෙනෙක් කොටස් මිලදී ගන්න අවස්ථා අඩුයි. වැඩිපුරම පුතේ අපි කොටස් මිලදී ගන්නේ මොන කම්පැනි වලද? සීමා සහිත සමාගම් වල. සමාගමක නම ලියනකොට දැකලා ඇති සීමා සහිත නැත්නම් සීස මොකද්ද? ඔබ යෙදු ප්‍රාග්ධනයට වගකීම සීමා සහිත යෙදු ප්‍රාග්ධනය දක්වා විතරයි වගකීමකට බැඳේ. පෞද්ගලික දේපල කැපකරන සිදු වෙන්නේ නැහැ තනි පුද්ගල හවුල් ව්‍යාපාර වගේ. ඊළඟට සීමා සහිතක බෙදෙනවා. මේ සීස කියන එක අපිට ලියන්න අයිතියක් තියෙනවා. සමාගම් බණතේ අයිතිය තියෙනවා. මොකද්ද? සීමා සහිත කියන එකම තමයි කෙටියෙන් සීස පෞද්ගලික සමාගම. private limited company PVT කෙටියෙන් දාලාදී බලන්න ව්‍යාපාර නම්. සීමා සහිත පොදු සමාගම public company PLC කියලා දානවා. සීමා සහිත අක්වෙරළ සමාගම අක්වෙරළ offshore companies. ඒ කියන්නේ ලංකාවේ ලියාපදිංචි කරලා විදේශ රටවල ව්‍යාපාර කටයුතු කරන ව්‍යාපාර. හරි. ඒ රටවල ව්‍යාපාර කටයුතු කරාම ඒ රටවල සල්ලි අපේ රටට එනවා. මේක ගැන ඔයාලගෙන් අහන්නේ නැහැ. සාමාන්‍ය පෙළ දරුවන්ගෙන් අහන්නේ පෞද්ගලික සමාගම් සහ පොදු සමාගම් ගැන මූලික ලක්ෂණ විතරයි. පොදුවේ සංස්ථාපිත සමාගම් වල මූලික ලක්ෂණ ටික විතරයි අහන්නේ. ඊට පස්සේ පොදු සමාගම් කොටස් දෙකකට බෙදෙනවා. සීමා සහිත ලැයිස්තුගත වූ පොදු සමාගම් සහ සීමා සහිත ලැයිස්තුගත නොවූ පොදු සමාගම්. ලැයිස්තුගත වූ සහ ලැයිස්තුගත නොවූ. මිලකල වූ මිලකල නොවූ. ලේඛනගත වූ ලේඛනගත නොවූ. මොකක්ද මේ අදහස? පොදු සමාගම් කියන විශේෂ වර්ග දෙකක් තියෙනවා. කොටස් වල පොලේ ලියාපදිංචි වෙන්නේ බලය තියෙන්නේ ඒකට යන්න පුළුවන් වෙන්නේ විශාල ප්‍රාග්ධනයක් තියෙන සමාගම් වලට. ඒතර ලංකාවේ කොටස් වල පොලේ ගනුදෙනු කරන ලියාපදිංචිලා තියෙන පොදු සමාගම් හඳුනගන්නේ කොහොමද? අන්න ලැයිස්තුගත වූ පොදු සමාගම් කියන්නේ අන්න ඒවට. නමක් දැක්කොත් හඳුන ගන්න පුළුවන්. නම ඉංග්‍රීසියෙන් ලියනකොට නමේ අගට අපි කැපිටල් අකුරු වලින් PLC කියලා යොදනවා. Public Limited Company PLC. සිංහලෙන් ලියන නම් වරහන් තුල පොදු කියන වචනේ පැහැදිලිව පෙන්නනවා. සීමා සහිත ඩයලොග් වරහන් තුලේ පොදු සමාගම. නැත්නම් ඉංග්‍රීසියෙන් නම් ඩයලොග් PLC. එහෙම කම්පැනි එක නමක් දැක්කොත් ඒවා ලැයිස්තුගත වූ පොදු සමාගම. කොහෙද පුතේ ලැයිස්තුගත වූ කියන්නේ? කොටස් වෙළඳ පොලේ ලැයිස්තුගත. එහෙනම් කොටස් වෙළඳ පොලේ තමයි ලංකාවේ වැඩිම ප්‍රාග්ධනය තියෙන සමාගම් ටික තියෙන්නේ. ලැයිස්තුගත නොවූ පොදු සමාගම් කියන්නේ කොටස් වෙළඳ පොලේ ලේඛනගත වෙලා නැහැ. හැබැයි පොදු සමාගමක් වශයෙන් කටයුතු කරනවා. ඒ කම්පැනි එක නම ලියනකොට වරහන් තුල පොදු කියන පදේ ලියන්නේ සිංහලෙන් ලියනකොට ඉංග්‍රීසියෙන් කියද්දී PLC අගට යොදන්නේ නැහැ. හරි. සීමා සහිත තරංග පොදු කියන වචනේ දාන්නේ සීමා සහිත තරංග සමාගම. තරංග මේ සීමා සහිත තරංග සමාගම. කියන්නේ එතකොට PLC කියන වචනේ යොදන්නේ නැහැ. එතකොට මේ දෙකේ කෙටියෙන් නම මතක තියාගන්නවා. කොටස් වෙළඳ පොලේ ලේඛනගත වෙලා තියෙන සහ නැති. හැබැයි දෙකම පොදු සමාගම් වර්ග දෙකක්. වැඩි ප්‍රාග්ධනය තියෙන සමාගම්. වැඩිම ප්‍රාග්ධනය තියෙන්නේ මොකේද? මෙන්න මේ වගේ. එවනම් පුතේ මේ සමාගම් වර්ගීකරණයත් එක්ක සමාගම් ලක්ෂණ ගැන කතා කරන්න අපිට ඉදිරියේදී තියෙනවා. අදට පුතාලා අපි මෙතනින් නතර කරනවා. ඔයාලා හොඳට මතක තියාගන්න ඉදිරියේදී ඔන්න සමාගම් වලනේ ගොඩක් දරුවන්ට ප්‍රශ්න තියෙන්නේ. ඊළඟ සතියේ කරනකොට ලෑස්ති වෙන්න සමාගම් වල හෝ හවුල් ව්‍යාපාරවල තියෙන ප්‍රශ්න තියෙනවා නම් අපි වෙලාවක් දෙනවා. අද පාඩම දිගටම පැහැදිලි කරන නිසා සමහර අයට අවස්ථාව මගහැරියන්න ඇති. නමුත් ඉදිරියේදී අපි අවස්ථාව ඊළඟ සතියේ මම නැවත සමාගම් වල මුල ඉඳන් ඒ කොටස් එක කතා කරනවා. ඔබ මේ පාඩමට ලෑස්ති වෙන්න. මොකද මේකේ තමයි දරුවන්ට ගොඩක් දේවල් තියෙන්නේ. මොකද ඔබගේ පාසල් පොතේ ඉතා සරලව කෙටියෙන් තියෙන්නේ. නමුත් විභාගෙදී දාලා තියෙන ප්‍රශ්නත් එක ගත්තාම ටිකක් අපිට දැනුමක් අවශ්‍යයි. එහෙමනම් පුතාලා අපි මෙහෙම කරමු. අද දවසේ අපි මේ පාඩම මෙතනින් අතර කරලා
ඔබට තවත් මොකද දරුවන්ට සමහර පාඩම් වලට සම්බන්ධ වෙන්න තියෙනවා, සමහර පන්ති වලට සම්බන්ධ වෙන්න තියෙනවා. මේක බැරි වෙච්ච දරුවන්ට සතියකින් එහාට එනකොට මේකේ වීඩියෝ එක YouTube නාලිකාව හරහා නරඹන්න පුළුවන්. ඒ පාඩමේ මුල කොටසත් නරඹන්න පුළුවන්. එහෙමනම් අදට පොතේ අපි මේ සජීවී විකාශනය මෙතනින් නතර කරනවා. එහෙනම් ඔබට සුබ දවසක්. මේ හිටියා වගේ ඊටාම හොඳට පරිස්සමෙන් ඉන්න. ඔබගේ විභාගේ දැන් ටික ටික ලඟ වෙනවා. ඒ නිසා ඔබ පැහැදිලිව පිළිවෙලට වැඩ ටික කරගෙන යන්න. එහෙනම් ඔබට සුබ දවසක්. මෙතනින් අපි පොතාලා